වේවා ඔබට. ඒ වගේම ජේසුස් පීඩාය ඔබට. Again, we meet this way because of the rules of the government. නැවතත් අපි මේ ආකාරයෙන් එක් වෙනවා ආණ්ඩුවේ තිබෙන නීති නිසා. We keep praying for protection and praying for the Lord to change the situation. පියාඥා කරමින් සිටිනවා මේ අපිව ආරක්ෂා කරගන්නත් ඒ වගේම මේ තත්ත්වයෙන් ලෝකයේ දෙවියන් වහන්සේ නිදහස් කරලා සමාදානය දෙන්න කියලා අපි යාඥා කරමින් දිගටම සිටිනවා. But although we cannot meet in the building of the church is operating because in the spirit we are together now. මතක තබා ගන්න සභාව තුලට අපිට එකට ඇවිල්ලා එක් වෙන්න බැරුව ගියත් ආත්මය තුලින් අපි එක ආත්මයක් හැටියට සභාවේ අපි සභාව ඉදිරියට ගෙන යනවා. So we thank God that we can meet this way. අපි දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා මේ ආකාරයෙන් අප නැවත එකමුතු වෙන්න ලැබීම ගැන. I'm going to use videos of older worship. දේව ගැතුමා පාවිච්චි කරන්න යනවා නමස්කාර ඒ වගේම ප්‍රශංසාවල් ඒ පසුගිය කාලේ කරපු ටේප් වලින්. So you can worship the Lord with the video. ඒක නිසා ඔබට ඒ වීඩියෝ පාටි තුලින් ඒවා තුලින් ඔබට පුළුවන් නමස්කාරයට සූදානම් වෙලා ඒවට එක් වෙන්න නමස්කාරයට. And then we are going to have the word of God. ඊට පස්සේ දෙවියන් වහන්සේගේ වචනේ අපි බෙදා ගන්න යනවා. Again, I'm going to use a video that we recorded a few weeks ago. ඒ වගේම දේව ගැතුමා පාවිච්චි කරන්න යනවා සති කීපයකට ඉස්සෙල්ලා කතා කරපු දෙවියන් වහන්සේගේ වචනේ තුලින් ඒ ටේප් අරගෙන ඒවා පාවිච්චි කරන්න යනවා වචනය. Pastor Harris is speaking on building on the rock. අපේ දේව ගැතිවරයා වන ආරිස් කියන දේව ගැතුමා විසින් කතා කරපු දේව වචනේ නම් ඒ පර්වතයේ මත ගොඩනගන්න කියලා. If you have needs for prayer, please send them through SMS or call me or call the servants in the church. ඔබට යාඥා ඉල්ලීම අවශ්‍ය නම් දේව ගැතුමාට ඔබට පුළුවන් මැසේජ් එවන්න නැත්නම් කතා කරන්න පුළුවන් නැත්නම් ඔබගේ කණ්ඩායම් වල නායකයන්ට පුළුවන් ඔබට කියන්න. Or write them on the Facebook. නැත්නම් ඔබට පුළුවන් ඒවා Facebook වලින් මැසේජ් අනුව එවන්න. We want to pray for you and we want to stand with you. මතක තබා ගන්න අපිට අවශ්‍ය වෙනුවෙන් යාඥා කරන්න ඔබ වෙනුවෙන් දෙවියන් වහන්සේ ඉදිරියේ මැදිහත්කාර වෙලා යාඥා කරන්න. Let us pray. අපි යාඥා කරමු. Heavenly Father, glory be to your name. අපේ ස්වර්ගයේ පියාණනි ඔබගේ නාමයට සියලු මහිමය වේවා. Lord, we thank you because we can gather even this way in the name of Jesus. අපි ඔබට ස්තුතිවන්ත වෙනවා අපිට පුළුවන්කම තිබෙනවා අද මේ ආකාරයෙන් හරි ඔබ වහන්සේ සමග එක් වෙන්න. Lord, help us with your Holy Spirit to be able to worship you and give praise to your name. අපේ ශුද්ධාත්මයන් වහන්සේ අපට උපකාර කරමැනව ඔබගේ නාමයෙන් එක් වෙලා ඔබගේ නාමය ප්‍රශංසා කරන්න. Lord, speak to us through your word. අපේ ස්වාමියෝ දෙවියන් වහන්සේ ඔබගේ වචනය තුලින් අපට අද දවසේ කතා කරමැනව. In these difficult times, we ask for protection for us and our families. මේ අමාරු කාලයේදී ස්වාමීන් වහන්සේ අපි ඔබගෙන් ඉල්ලනවා අපට ආවරණයක් අපේ පවුල් වලට ආරක්ෂාවක් ආවරණයක් ලැබෙන්න කියලා. Lord, so many people are in the hospitals and in the ICUs. We ask your hand to be extended and healing to come. අපි ස්වාමීන් වහන්සේ යාඥා කරනවා ස්වාමීන් අද දවසේ ගොඩාක් සෙනග රෝහල් වල ගත වෙලා ස්වාමීන් වහන්සේ ඕම් රෝහල් වල සිටින අයට වහන්සේ කරුණාවදී ඔබගේ දයාවේ දෙනෙත් වලින් බලා ස්වාමීන් වහන්සේ ඔවුන්ව සුව කරන්න කියලා අපි යාඥා කරනවා ස්වාමීන් වහන්සේ. Nothing is impossible for you. ස්වාමීන් දෙවියන් වහන්සේ ඔබට කරන්න බැහැ කියලා කිසි දෙයක් නැහැ. ඔබට සියල්ල කරන්න පුළුවන් එකම දෙවියන් වහන්සේ ඔබයි පියාණන් වහන්සේ. Lord, we ask you to show mercy on this earth. ස්වාමීන් වහන්සේ අපි යාඥා කරන ඔබගේ කරුණාව මේ මිහි පිටට ස්වාමීන් වහන්සේ පෙන්වන්න දක්වන්න කියලා ස්වාමීන් වහන්සේ. And give an end to this pandemic. ස්වාමීන් වහන්සේ මේ පැන්ඩමික් කියන මේ වෛරසයේ ස්වාමීන් වහන්සේ මේක ඉවර කර ඒකට අවසානයක් ගෙනුවම යනව ස්වාමීන් වහන්සේ. Lord, we commit our meeting into your hands. ස්වාමීන් වහන්සේ මේ යාඥා මොහොත මේ කාලේ ඔබේ හස්තයට අපි බාර කරනවා. And we pray in the name of Jesus. අපි යාඥා කරන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධ නාමයෙන්ුයි.
Amen. 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 We want to say, we love you, Dad. Thank you, Father, for everything. Everything. Thank you, you covered your blood. Thank you, Father. I enter the holy of holies. I enter through the blood of the Lamb. I enter to worship you only. I enter to honor I am. I enter the holy of holies. I enter through the blood of the Lamb. I enter to worship you all. At this moment, you worship to Him. I enter to honor I am. Sing again. I enter the holy of holies. I enter the blood of the Lamb. I enter to worship you only.
name is holy. Yes, Father. Holy Lord, for your name is holy. 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 Let worship Him deeply. We know you are the Almighty God. We worship you, Lord. For your name is holy. Holy Lord, for your name is holy. Holy Lord, for your name is holy. Holy Lord, for your name is holy. Yes, Father. Holy Lord, for your name is holy. Holy මණ්ඩපයකින් එක ඇතුළට එන්න උන්වහන්සේ වුණ ගැහෙන්න ඒ අලංකාර පියාණන් සමග සම්බන්ධ වෙන්න මායිනේමි ඔබේ ආත්මය සූදානම් කරගන්න ඒ සම්මුඛ වීමට ඒ පියාණන් සමග ඇති සම්බන්ධතාවයට yes father නැවත මායිනේමි අතිශුද්ධ සුද්ධස්ථානයට යන්න සකස් කරගන්න. ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලන්න. මම ඔබවයි සම්මුඛ වෙන්නේ ඔබ සමගයි සම්බන්ධ වෙන්නේ පියාණනි. මාව සූදානම් කරන්න. ඔබ නාමයෙන්
එකෙකනයි ඒ අලංකාර ලේවලින් සේදිලයි පරිශුද්ධ වනර්ගුල්ලේ ඒ ජීවමාන ලේවලින් සේදිලයි නේ ස්වාමී Atishu
morning, everybody. උදෑසන කැම කෙනෙක්ටම God is good. දෙවියන්වහන්සේ යහපත් දෙවියන්වහන්සේ Do you really believe it? Amen. God is good indeed. Hallelujah. And He is very, very alive. උන්වහන්සේ අපිට යහපත් ඒ වගේම ජීවමාන අප මැදේ වැඩ සිටිනා වූ තනන් වහන්සේ. Amen. Amen. Yeshu Pihidai. යේසු ක්‍රීස්තුයි. Hallelujah. I will preach in Sri Lanka. It's okay. But it's always nice to be here. ඊට අමාර ප්‍රසාදයක් ඒ වගේම යහපත් මේ Actually, I do feel it. This is my church. දැන් උන්ට දැනෙනවා මේ ඔවුන්ගේ සභාවමයි කියලා. And I want to thank you for coming today. ඒ වගේම ස්තුතිවන්ත ඔබ මේ ස්ථානයට ආව ඔබ පිළිගන්නවා. Because you know what is happening in the world. You are here. ඔබ දකින්න ලෝකෙට අද වෙලා තිබෙන විවිධාකාර අමාරු තත්ත්වවල මැද්දේ දෙවියන්වහන්සේ ඔබ මේ ස්ථානයට යොමු කර තිබෙනවා. So you are in a good place. ඒක නිසා අපිට කියන්න කැමති ඔබ නියම ස්ථානයේ දැන් මේ මොහොතේ සිටිනවා කියලා. Today I want to start share a word අද දවසේ උට අවශ්‍ය පටන් ගැනීමේදී දේ වචනේ බෙදා ගන්න. that I will not finish today. I will finish it next Sunday. අද දවසේ කතා කරන වචනේ අද දවසේ ඉවර කරන්න යන්නේ නැහැ. ඒ වගේම ඒ පාඩමේ දේශනාව ලබන සතියේ ඒ නිසා කොටස් දෙකකට ඔව් අද දවසේ දේ වචනේ අපේ එක බෙදා ගන්න. I call it built on the rock. ඒ අද ඔව් අපිට උගන්වන්න යන එහෙම නැත්නම් දේ වචනේ තුලින් අද අපිට කතා කරන්න යනවා පාර්වතයේ මත ඔබේ ඇදහිල්ල ගොඩනගා ගන්න කියලා. Amen. And you know that the rock is Jesus. ඔබ දන්නවා මේ පාර්වතය අපගේ කවුද? එහෙනම් අපේ ජේසුස් වහන්සේ කියන ඔබ දන්නවා? In 2 Corinthians chapter 10 verse 4, it says that they follow a spiritual rock, and that rock was Jesus. දෙක කොරින්ති 10 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ පවසනවා අපි පර්වතයක් බලමින් ඉදිරියට යනවා. ඒ පර්වතය තමයි අපේ ස්වාමී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියලා පවසනවා. So I will share today 4 ways අද දවසේ දේව ගැත්ම අපිට උගන්වන්න යනවා කාරණා 4කින් කියන්නේ මාර්ග 4කින් how to receive Jesus into our lives and be built on Jesus. අපි කොහොමද ජේසුස් වහන්සේව අප තුලට ලබා ගන්න ඒ වගේම ජේසුස් වහන්සේව අනුගමනය කරන්නේ කොහොමද කියලා අද අපිට උගන්වන්න යනවා. Once I call it the 4 elements of the rock. එක දෙයක් තමයි කතා කරන එක කාරණයක් තමයි ඒ පර්වතය කියන එක. And this is something that the first church in the book of Acts were doing. ඒක ඉස්ලාම වෙන්න යනවා සභාවේ හැටියට ක්‍රියාපතේ පළවෙනියෙන් පටන් ගන්න ඒදී And made them unstoppable. ඔවුන් හැදෙනවා ඔවුන් වර්ධනය වෙනවා කිසි කෙනෙක්ට නතර කරන්න බැරි ආකාරයට. So if these 4 elements මේ කතා කරන්න යන මේ කාරණා 4 ගැන made them unstoppable, ඔවුන් ඒ තුලින් අපිට උගන්වන්න යන ඔවුන් නතර කරන්න බෑ. ඒ දේව බලය ඔවුන් තුල ක්‍රියා කරනවා. then if I participate in these 4 elements as well, I will be unstoppable. ඒ වගේම අපි ඒ කාරණා 4 තුල දේ වචනය තුල අපි ගොඩ නැගෙනවා නම් අපිව කිසි කෙනෙක්ට නතර කරන්න බෑ. අපි ඉදිරියට ගමන් කරන්න යනවා මේ පර්වතයේ සමග. And remember where we are, what foundations we have. අපි දන්නවා අපි මොකක් මතද අපිව ගොඩ නැගිලා තියෙන්නේ ගොඩ නගලා තියෙන්නේ කා මතද කියලා. It's very critical. ඒක ඊට පුදුමයි. Remember Jesus gave in Matthew chapter 4 gave a parable of a wise man and a fool. ඒ වචනේ සුද්ධ මාතේ පොතේ කතා කරන ප්‍රඥාවන්ත මිනිසයා ගොඩ නැගුවේ කොහොමද? ඒ වගේම ආඥාන මිනිසයා ගොඩ නැගුවේ කොහොමද කියලා. And Jesus said that one built his house on the sand. වචනේ පවසන ජේසුස් වහන්සේ කියනවා එක ප්‍රඥාව නැති මිනිසයා ඔහු වැලි මත ඔහුගේ ඇදහිල්ල ඔහු රඳා සිටියා කියලා. The other built his house on the rock. නමුත් අනිත් ප්‍රඥාවන්ත මිනිසයා ඔහුගේ ඇදහිල්ල ඔහුගේ සියලු බලාපොරොත්තුව තබලා තිබේ පර්වතයක් මත කියනවා. Now there was a time that both houses experienced the same tests and the same temptations and trials. මේ ගෙවල් දෙකටම එක පරිස්සාව පැමිණෙනවා එක කුණාටුව පැමිණෙනවා ඒ කාලයක් එනවා ඒ නිවාස දෙකටම ඒ විනාශය පැමිණෙන දවස්. And the Bible says that pouring rain came. ඒ ජලය ගලාගෙන වර්ෂාව ගලාගෙන ඇවිල්ලා මොකද උනේ? Flood came. ඒ වගේම ගම් වතුර ගලාගෙන ආවා. And a forceful wind came. ඒ වගේම කුණාටුවේ ස්ථානෙට පැමිණුණා. And these elements fall on these houses. මේ සියලුම මේ විනාශය ඇවිල්ලා මේ නිවාස දෙකටම ගැසුවා කියනවා. And you know when things like that fall on houses, the houses are shaken.
ඔබ දන්නවද මේ ආකාරයෙන් කුණාටු මේ වගේ ගම් වතුර එන විට ගෙවල් වලට එන විට ඒවා සෙලවෙන්නේ නම් ඒවා කඩා වැටෙන්න යනවා. And today, every human being almost on this planet is experiencing a shaking. අද දවසේ මේ මිහි පිට සිටින නම් මේ ලෝකයේ මත සිටින පවුල් වලට හැම පෞද්ගලික මිනිසෙකුටම මේ ලෝකෙට වෙලා තිබෙන දේවල් වලින් එළවි ඒ සෙලවි බයෙන් සිටිනවා. There is an uncertainty in the world. අද දවසේ ලෝකයේ කිසි බලාපොරොත්තුවක් නැතුව සෙලවෙන තත්ත්වයට පැමිණලා තිබෙනවා. Maybe in your life there is an uncertainty. සමහර විට ඔබේ ජීවිතේ වෙන්න පුළුවන් බලාපොරොත්තුවක් And in නැතුව my සෙලවෙන. life. ඒ වගේම මගේ ජීවිතේ වෙන්න පුළුවන්. The economies are shaken. ඒ වගේම ආර්ථික ප්‍රශ්න වලින් ලෝකයේ සෙලවෙමින් තිබෙනවා. People are letting go of their personnel. ඔවුන්ගේ ජීවිත වලින් ගොඩාක් මිනිස්සු අයින් වෙලා යනවා. People are losing jobs. ඒ වගේම මිනිස්යන්ගේ රැකියාවල් අහිමි වෙමින් තිබෙනවා. So many people are unemployed. ඒ වගේම ගොඩාක් සෙනකට රැකියාවල් නැතුව රස්සාවල් නැතුව සිටිනවා. Science doesn't have answers. මේ දේවල් වලට එනම් ප්‍රඥාවන්තයන්ට මේ දේවල් වලට පිළිතුරු නැහැ අද දවසේ. But when this shaking came, the house that was built on the rock remained. නමුත් මේ වගේ කුණාට මේ වගේ තත්ත්වවල් එන විට අර පර්වතය මත ගොඩනගලා තිබෙන මිනිස්යව සොලවන්න බෑ. ඒ පවුල් සොලවන්න බෑ. The other one that was built on the sand fall. නමුත් අර වැලි මත ගොඩනගලා තිබිච්ච නිවස මොකද උනේ මේ කුණාටු ගහලා වර්ෂාව වැටලා විනාශ වෙලා නැති වෙන්න යනවා. And that didn't just fall. The Bible says it fell with a big fall. ඒ නිකන් එක වචනේ නිකන් වැටුණා කියලා විතරක් කියන්නේ ඒක භයංකාර ලෙස වැටුණා කියලා පවසන දේ වචනේ. I tried to think what's the difference, fall and big fall. In fall, both are fall. දේවගත්ම උත්සාහ කරලා කල්පනාවෙන් මොකද්ද මේකේ තේරුම වැටුණා කියලා තිබෙනවා ඊට භයංකාර ලෙස ගැඹුරට වැටුණා කියලා තිබෙනවා. ඕක ගැන හිතලා බලන විට there are fall, you can build it again. ඔබ දන්න සාමාන්‍ය විදිහට වැටුණොත් ඒක අපිට නැවත ගොඩනගා ගන්න පුළුවන්. Big fall, it's almost impressive and it cannot be repaired. භයංකාර ලෙස වැටුණොත් ගොඩාක් ඒකට වැටුණොත් ඒක මොකද වෙන්නේ? ඒක විනාශ වෙලා යනවා. ඒක නැවත ගොඩනගන්න බැරි තත්ත්වයටපත් වෙනවා. Now both of them experienced the shaking. Even the house that was built on the rock experienced the shaking. මේ නිවාස දෙකටම මේ කුණාටු ආවා, මේ විනාශය ආවා. මේ දෙකටම එක ආකාරයෙන් තමයි මේ පරිස්සාව මේ ආකාරයට ආවේ. And when we are experiencing a shaking, it is not, comfortable. You feel very uncomfortable. මක්නිසාද මේ වගේ ප්‍රීඩාවල් එන විට මේ කුණාටු එන විට අපිට උනත් ඒක ටිකක් පහසු තත්ත්වයකට පැමිණෙන්න යන්නේ අපිටත් ඒක දැනෙන්න යනවා. And we might experience, some fear sometimes, some stress sometimes. අපිට උනත් ඒක සමහර විට පොඩ්ඩක් බය වෙන්න පුළුවන්. අපිට නිකන් කනගාටුවට වගේ පත් වෙන්න පුළුවන්. But the good news is නමුත් යහපත් ආරංචිය තමයි that we that have choose to be built on Jesus, we will be the ones who remain standing. නමුත් අපි තෝරාගෙන තිබෙනවා අපේ නිවස ගොඩනගන්න අපේ ස්වාමී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මත මොන කුණාටුවක් ආවත් උන්වහන්සේ මත සිටින කෙනා රැඳී සිටින්න යනවා වැටෙන්නේ නැතුව. Hallelujah. Amen. There is something within you that cannot go down. මතක තබාන්න යම් කිසි දෙයක් යම් කිසි කෙනෙක් ඔබ තුල සිටිනවා ඒ තනන් වහන්සේ ඔබ වැටිලා විනාශ වෙලා යන්න ඉඩ දෙන්නේ නැහැ. There is something within you that most governments and most economic organizations do not have. මතක තබාන්න මේ ලෝකේ විවිධාකාර ආණ්ඩු වලට ප්‍රඥාවන්තයන්ට නැති බලවත් දෙයක් ඔබ තුල දෙවියන් වහන්සේ තබලා තිබෙනවා කියලා. Because they have based their trust and their reliance on material things. මක්නිසාද ඔවුන්ගේ බලාපොරොත්තු ඔවුන් ගොඩනැගලා තිබෙන්නේ ඔවුන්ගේ ජීවිතවල මේ සාමාන්‍ය ආකාරයෙන් පෙනෙන දේවල් මත ඔවුන් ගොඩනගලා තිබෙනවා. And they cannot handle it not having those natural means. මක්නිසාද ඔවුන්ට මේ එන ප්‍රශ්න මේ කුණාටු වලට පහර දෙන්න බෑ මේ ක්‍රීඩාවල් වලට ඔවුන්ගේ තිබෙන මේ ලෝකේ සබාදාමේ දේවල් වලින් ඒ දේවල් වලට මුහුණ දෙන්න බැරුව යනවා. And when that natural dependence is removed, they cannot stand, they fall. මක්නිසාද මේ ලෝකේ සබාදාමේ ඔවුන් විසින් හදාගෙන තිබෙන දේවල් වලට ඒවා වැටෙන විට ඒ දේවල් වලට උසුලාගෙන ඉන්න බෑ ක්‍රීඩාව විනාශ වෙන්න යනවා. The good news, යහපත් ආරංචිය නම් you and I, ඔබ හා මම
our trust and our reliance is not on what we have, it's whom we know. මතක තබා නමුත් ඔබගේ ඇදහිල්ල ඔබ මම රඳා සිටින්නේ ඔබ මා තුල තිබෙන මේ සබහාදාමයේ දේවල් තුල නෙමෙයි ඔබ මම රැඳී සිටින්නේ ඔබ මම විශ්වාස කරන අපගේ ජේසුස් වහන්සේ මත කියලා මතක තබා ගන්න. And the one we know have proved himself faithful through humankind history, faithful with Abraham, faithful with Jacob, faithful with Isaac, faithful with the disciples, faithful with us. In a time of famine, Jesus proved himself faithful. When everything else goes down, we go up. මාක්නිසාද පටන් ගැනීමේ සිට බයිබලයේ දේ වචනේ අපිට සඳහන් කර දෙනවා ආබ්‍රහම් තුමාගේ ඊසාක් තුමාගේ යාකෝබ් තුමාගේ ඒ වගේම ජේසුස් වහන්සේගේ ගෝලයන් තුලින් ජේසුස් වහන්සේ මනුෂ්‍යයන්ට ඔප්පු කර තිබෙනවා උන්වහන්සේගේ විශ්වාසවන්තකම ඒ වගේම ඔවුන් සමග සිට ඔවුන්ව ගොඩනගලා ඔවුන්ට ශක්තිය දීලා ඔවුන්ට ජය දුන්නාද වෙනත් ඔබටත් මටත් එසේම කරනවා. There is a power of the Holy Spirit within you. ඒ වගේම ඔබට දීලා තිබෙන ශුද්ධාත්මයන් වහන්සේ ඔබට බලය දීලා බලයෙන් ඒ කරුණු කොටගෙන බලය කරුණු කොටගෙන Go down. ඒක නිසා ඔබ මාව පහතට අරින්න බෑ බලය නිසා. It will cost you, it will propel you to go up. මාක්නිසාද ඔබ තුල තිබෙන බලය ඔබට ධෛර්යය දීලා ඔබට ශක්තිය දීලා ඔබව ඉදිරියට එනං ඔබ ඉහළට රැගෙන යනවා. The Holy Spirit's mission is to lift you up and exalt you so other people in the world who don't have the means to live will look on you. මාක්නිසාද ශුද්ධාත්මයන් වහන්සේගේ එකම අභිප්‍රාය තමයි අරමුණ තමයි උන්වහන්සේගේ විශ්වාස කරන්න උන්වහන්සේ ඒකේ එකම අරමුණ ඒ ඇදහිලිවන්තයව ඔසවලා ඔවුන් තුලින් උන්වහන්සේගේ බලය ලෝකෙට පෙන්වන්න. Amen. So let us go to Book of Acts chapter 2. අපි බලමු ක්‍රියාපොතේ දෙවෙනි පරිච්ඡේදයකින් බලමු. Book of Acts chapter 2. ක්‍රියාපොතේ දෙවෙනි පරිච්ඡේදයේ We are going to see the four elements අපි බලන්න යනවා කාරණා of the rock. ඒ පර්වතය ගැන. Four ways that the first church received Jesus and were built upon Jesus. කොහොමද සභාව ගොඩනගා ගත්තේ? මේ කාරණා හතර තුලින් සභාව ඉදිරියට ගියේ සභාව නොසලී සිටියේ කොහොමද කියලා. So for Book of Acts chapter 2 and verse 42. අපි බලන්න යනවා ක්‍රියාපොතේ දෙවෙනි පරිච්ඡේදයේ 42 වෙනි පදය. And they continued steadfastly in the apostles' doctrine and fellowship, in the breaking of bread and in prayers. ක්‍රියාපොතේ දෙවෙනි පරිච්ඡේදයේ 42 වෙනි පදය. තවද පෙරිතයන්ගේ ඉගැන්වීමේද සහභාගීකමෙහිද රොටි කැඩීමේද යාඥාවලද ස්ථීරව පැවතුනේය. Amen. Do you see these four elements? ඔබට පේනවද මෙතන කාරණා හතරක් මෙතන සඳහන් කර තිබෙනවා. The Bible says they continue steadfastly. මාක්නිසාද ඔවුන් එකට සහභාගී වෙමින් ඔවුන් සිටියා කියනවා ස්ථානයේ. There are things in our lives we need to continue steadfastly. ඔබ දන්නවද අපේ ජීවිතවල Steadfastly means steadily. ඒ හැමදාම ගැන ඉගෙන ගනිමින් සිටිය යුතුයි අපේ ජීවිතවල හැමදාම ඉගෙන ගනිමින් සිටිය යුතුයි. Amen. And there are things we do not need to continue. අපේ ජීවිතවල පංගුවක් දේවල් අපි කරගෙන යාම නොසිටිය යුතුයි. ඒ දේ ජීවිතය යමක් තිබෙනවා නම් වැරදි දෙයක් වගේ ඒ දේ නොකළ යුතුයි. So this is how they built their lives. කොහොමද ඔවුන්ගේ ඒ ඇදහිල්ල ඔවුන්ගේ සභාව ගොඩනගමින් සිටියේ මේ ආකාරයෙන්. Four elements. මෙතන කාරණා හතරක් පවසනවා. They stay and continue steadfastly in the word. That's the apostles' doctrine. ඔවුන් මොනවාද කරේ? ඒ පෙරිතයන්ගේ ඉගැන්වීම් වල නොකඩවා මේ වල ස්ථිරවම පැවතුණා කියනවා. In prayer. ඒ වගේම යාඥාව ස්ථිරව සිටියා කියනවා. In fellowship. ඒ වගේම ඔවුන්ගේ සහභාගීකම එකමුතුකම තුල. And breaking bread. That was the Holy Communion. ඒ වගේම සුද්ධ සහභාගීත්වයට අතගසමින් හැමදාම ඒ දේවල් කරමින් සිටියා කියනවා. Amen. Amen. Word, prayer, fellowship, communion. මේ කාරණා හතර ඔවුන් කරමින් සිටියා ඉගැන්වීමේ රොටි කැදීමේ ඒ වගේම සහභාගීකමේ ඉගැන්වීම වල ස්ථිරව මේ කාරණා හතර ස්ථිරව සිටියා කියනවා ඒ ගෝලයෝ. Amen. Amen. Hallelujah. So if I practice this daily, මේ දේ අපි හැමදාම ජීවිතේ පුහුණු වෙමින් සිටිනවා නම් ඉගෙන ගනිමින් සිටිනවා නම් because through the word, through prayer, through fellowship, and through communion, you receive
Jesus into your life. ඔබ දන්නවද මේ කාරණාවල් හතර තුල ඔබ ස්ථිරවම සිටිනවා නම් නොකඩවාම මේ තුලින් ජේසුස් වහන්සේගේ බලය ඔබ තුල වර්ධනය වෙන්න යනවා ස්වාමීන් වහන්සේ විශාල වෙන්න යනවා ඔබේ ජීවිතය තුල. These are four means by which you can get in touch with Jesus. ඔබ දන්නවද මේ කාරණා හතර තුලින් ජේසුස් වහන්සේව ඔබට අත්දකින්න පුළුවන් උන්වහන්සේ තුල ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. And this is the number one pursuit of our life is to know Jesus. මේ කාරණා හතර තමයි අපේ ජීවිතේ ප්‍රථම අරමුණ වෙන්න යන්නේ අපි ජේසුස් වහන්සේ ගැන Amen. සම්බන්ධතාව වැඩි කරගන්න ඕන මේ හතර තුල අපි I want to find myself relying and trusting Jesus, being secure in Jesus. දේවගතුමාට අවශ්‍යයි උන්වහන්සේගේ ඔහුගේ ජීවිතය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ආවරණය කරමින් ආරක්ෂා වෙමින් උන්වහන්සේ තුල තිබෙනවා. Hallelujah. See, many people know about Jesus, ගොඩාක් අය ජේසුස් වහන්සේ ගැන දන්නවා. but it doesn't help them to believe and feel secure in Jesus. නමුත් ඒ දන්නකම ප්‍රමාණ වෙන්න යන්නේ නැහැ. ඔවුන්ගේ ජීවිත ජේසුස් වහන්සේ තුල ආවරණය වෙලා සුරක්ෂිත වෙලා තිබෙනවා We are කියලා. seeking to have a relationship, an intimate relationship with a person, Jesus. නමුත් අපිට අවශ්‍යයි ජේසුස් වහන්සේ සමග පෞද්ගලික ජීවිතය සම්බන්ධ වෙන්න. ඒ වගේම බැඳී උන්වහන්සේ සමගම බැඳී සිටින්න. Nothing else matters. මොන දෙයක්වත් අපි ගණන් ගන්න නැහැ ඊට වැඩිය දෙයක් අපේ ජීවිතවල. Nothing else matters. අපිට We වෙන- need to say this. Nothing else matters. අපිට මොන කාරණයක්වත් වෙන දෙයක්වත් අපේ ජීවිතය අවශ්‍ය නැහැ. මේ දෙයට වැඩිය මේ දේ තමයි අපේ ජීවිතය අවශ්‍යම දේ. What matters is you and Jesus. නමුත් ප්‍රථම කාරණය වෙන්න යන්නේ ඔබ ජේසුස් වහන්සේ සමග තිබෙන You and සම්බන්ධතාවය. Jesus. ඔබ ජේසුස් වහන්සේ අතර තිබෙන Me සම්බන්ධය. and Jesus. ඔබ සහ ජේසුස් You වහන්සේ අතර. and Jesus. ඔබ ජේසුස් වහන්සේ අතර. Hallelujah. Hallelujah. You see, that's powerful. Because you see, God is not proselytes. In favor of person. Yes, he's not in favor of persons. He doesn't, he's Cypriot, so I will look better on Harris. He is Sri Lanka, so I will not look so good on Sri Lanka. No. No. දෙවියන් වහන්සේ මිනිස්යන්ගේ පිටාන්තරේ නෙවෙයි බලන්නේ අතුලාන්තේ බලන්නේ උන්වහන්සේ බලන්නේ මෙයා පොසත් කෙනෙක් මෙයා මේ රටේ කෙනෙක් ඒ රටේ කෙනෙක් කියලා. Oh, he is more clever, more educated. He has a master degree. Oh, he is just, a worker in construction. So I will look more on this. No. දෙවියන් වහන්සේ බලන්නේ ප්‍රඥාවන්ත මිනිසයා ප්‍රඥාවන්තයි. ඔව් වැදගත් කෙනෙක් ප්‍රඥාවන්ත කෙනෙක් කියලා ඒ ආකාරයෙන් නෙමෙයි. එහෙනම් මිනිස්සු බලන ආකාරයෙන් නෙමෙයි දෙවියන් වහන්සේ මිනිස්සයා දැස බලන්නේ. See, God will show himself strong to the one who practices what matters most. You and Jesus. ඔබ දන්නා දෙවියන් වහන්සේ ඔබ ගැන සලකන්න බලන්න යන්නේ උන්වහන්සේ කියලා බලන්න යනවා. ජේසුස් වහන්සේ සමග තිබෙන සම්බන්ධතාවය කොපමණද කියලා තමයි බලන්න යන්නේ. begin to beat your life on you and Jesus, you beat him on the rock. And when a shaking comes, you are the one who will not be shaken. You are the one that will remain standing because you know that you and Jesus, you are enough. ඔබ දන්නවා ඔබේ ජීවිතය ඔබ ජේසුස් වහන්සේ තුළ ගොඩනගා ගන්න ඕන. උන්වහන්සේ සමග ගොඩනගා ගන්න ඕන. ඔබ ශක්තිමත්ව සිටින්න ඕන. ඔබ කිසි දෙයකින් වටන්න බැරුව යනවා. If you feel that Jesus is enough for you and you don't need to look anywhere else, you are in a good place. ඔබ දන්නවද ඔබට දැනෙනවා නම් ජේසුස් වහන්සේ තුළ ඔබ වර්ධනය වෙලා ජේසුස් වහන්සේ ඔබේ ජීවිතය තුළ සිටිනවා නම් ඔබ එහා මෙහා බලලා ඔබ දුක් වෙන්න ඕනේ නැහැ කනගාටු වෙන්න ඕනේ නැහැ. ඔබ දන්නවා උන්වහන්සේ ඔබ සමග සිටිනවා කියලා. And maybe that's why things in church today are shaken. ඒක නිසා සමහර විට සභාව වුණත් අද දවසේ සෙලවෙමින් සිටින්නේ. Because maybe we have been starting to look more on the church organization, more on the pastor than Jesus. ඔබ දන්නවා ගොඩක් වෙලාවට සභාවේ දේව ගැතිවරු විවිධාකාර ලොකු ලොකු නම් තියෙන ලොකු දේවල් දැස බලමින් සිටිනවා. ජේසුස් වහන්සේ දැස බලනවා වෙනුවට. And suddenly, look down, you are in your room and it's you and Jesus. ඔබ දන්නවා එකපාර ඇතිරි නීති ඇවිල්ලා එකපාර වැහුව සියල්ල වහන්සේ නමුත් ඔබ ගෙදර ඔබගේ ස්වාමීන් වහන්සේ සමග ඔබ නිවස තුල ඔබේ කාමරය තුල ඔබට හොඳ ගනුදෙනුවක් තිබෙනවා උන්වහන්සේ සමග ඔබ බැඳී සිටිනවා. You see, you know whatever happens on this earth, you know to whom to go. ඔබ දන්නවා මේ ලෝකෙට මොන දෙයක් වුණත් ඔබ අවසානයේදී කායකද යන්න යන්නේ කියලා ඔබ දන්නවා. ආමේන්. Because everything that needs to be shaken will be shaken. ඔබ දන්නවා
You and I, we have received a kingdom that cannot be shaken. මතක තබා ගන්න මේ ලෝකේ හැමදේම සෙලවෙන්න යනවා නැති වෙන්න යනවා නමුත් ඔබ මාව තෝරාගෙන තිබෙනවා ඒ සෙලවෙන්නේ නැති රාජ්‍ය න ක්‍රිස්තුස්ගේ රාජ්‍යයට ඔබ මාව Your කැඳවලා තිබෙනවා. source is not in the kingdoms of this world. Your source is the kingdom of God that cannot be shaken. නමුත් ඔබගේ ආශිර්වාද ඔබගේ ජීවිතය ඔබගේ ආශිර්වාද පීඩා තිබෙන්නේ මේ ලෝකේ මත නෙමෙයි න ස්වර්ග රාජ්‍ය මත තමයි ඔබ ගොඩනගලා ඒ ආශිර්වාද වලින් දෙවියන්වහන්සේ ආශිර්වාද කර තිබෙන්නේ. Amen. Hallelujah. Your source is heaven. ඒක නිසා අපේ නිවස තිබෙන්නේ න ස්වර්ගේ. You are seated at the right hand of the Father together with Jesus. ඔබ දන්නවා දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ සිටින ක්‍රිස්තුස් වහන්සේ සමග තමයි ඔබගේ සම්බන්ධතාවය ඔබගේ රාජ්‍ය බැඳී තිබෙන්නේ කියලා. You are a child of the Most High King. ඔබ දන්නවද මේ ඔබ මේ රජවරුන්ගේ රජුරුවන්ගේ පුත්‍රයෙක්ව දියණියක්ව සිටිනවා කියලා ඔබ දන්නවද? He is a father to you and you are a son to him. ඔබ දන්නවද ඔබ උන්වහන්සේගේ පුත්‍රයෙක්ව සිටිනවා ඔබ පියාණන් වහන්සේව උන්වහන්සේ ඔබට සිටිනවා. Nobody else has this right to come with boldness to the throne of grace as you do. ඔබ දන්නවද මේ සිංහාසනයේ ඉදිරියට ලෝකේ අයට යන්න බෑ නමුත් ක්‍රිස්තුස් වහන්සේ කරුණු කොටගෙන ඔබට මට වරප්‍රසාදයේ බලය දී තිබෙනවා ඒ කරුණාවේ සිංහාසනය වෙතට ළඟා වෙන්න. Angels do not have this privilege. ඔබ දන්නවද ඒ දේව දූතයන්ටත් නෑ මේ වරප්‍රසාදයේ පියාණෙනි කියලා මොරගසන්න. For angels to come to the throne room, the king must call on them. ඔබ දන්නවද ඒ දේව දූතයන්ට ඇතුළට යන්න ඕන නම් ක්‍රිස්තුස් වහන්සේම ඒ රජුරුව මේ දේව දූතයන්ට කතා කරන්න ඕන ඇතුළට එන්න කියලා. They cannot come anytime they like. ඒ දේව දූතයන්ට උනත් ඒ දේව මාලිගාවට ඒ ශුද්ධ ස්ථානයේ වෙතට ඔවුන්ට කැමති වෙලාවට ඇතුළට එන්න බෑ. Why? ඇයි? They are not children. මාක්නිසාද ඔවුන් දේව දරුවෝ නෙමෙයි. They are staff. They are the personnel. ඔවුන් සාමාන්‍ය සිටිනවා ඔවුන් සේවය කරන අයව සිටිනවා. They are workers of the kingdom. ඔබ දන්නවද ඔවුන් ඒ දේව දූතයෝ දෙවියන්වහන්සේගේ රාජ්‍යන ක්‍රිස්තුස් වහන්සේගේ රාජ්‍යය දෙසා සේවය කරන සේවකාත්ම But they are කියලා. not God's family. They are not God's children. ඔබ දන්නවද ඔවුන් දෙවියන්වහන්සේගේ පවුලට අයිති අය නෙමෙයි ඔවුන් දෙවියන්වහන්සේගේ දරුවෝ නෙමෙයි කියලා. You and I, we are children of God. නමුත් ඔබ මම දෙවියන්වහන්සේගේ දරුවන්ව සිටිනවා කියලා ඔබ මතක තබා ගන්න. Joint heirs with Christ. ඒක නිසා ඔබ ප්‍රීති වෙන්න ක්‍රිස්තුස් වහන්සේ තුල. And everything that Jesus accomplished from the cross to the throne, it is all mine. ඔබ මතක තබා ගන්න. Hallelujah. මිහි පිටට ජේසුස් ඇවිල්ලා මේ ඒ කුරුසේ ජේසුස් වහන්සේ ඒ සියල්ල ඉෂ්ට කරා ඔබ වෙනුවෙන් ජයගත්තා පොළවේ සිටගෙන කුරුසේ සිට ඒ සිංහාසනය දක්වා ඒ ජයගත්තේ ජය උන්වහන්සේ ඔබට මට දීලා තිබෙනවා කියලා. ආමේන්. Amen. Every victory he accomplished, it was my victory. ඒ ජේසුස් වහන්සේ ජයගත්ත හැම ජයග්‍රහණයක්ම ඔබට මට දීලා තිබෙනවා. හැම ජයක්ම ඔබට මට දීලා තිබෙනවා. The battles he won 2,000 years ago are the battles I'm facing today, and he won them all. ඔබ මතක තියාගන්න අවුරුදු 2000කට පෙර ජේසුස් වහන්සේ ජයගත්තේ හැමදේම පරාජය කළේ ජය අද දවසේ ඔබට මට දීලා තිබෙනවා නිකන්. Amen. So they continue steadfastly in the word, in prayers, in fellowship, in the communion. ඒක නිසා ඔවුන් මොනවාද කරේ? ඔවුන් ඉගැන්වීම් වලද සහභාගීකමේද රොටි කැඩීමේද ස්ථිරවම සහභාගී වෙමින් එකමුතු වෙමින් සිටියාකට. So it is important to me to look for Jesus in the word every day. ඒක නිසා ඊට වැදගත් වෙනවා ඔබේ මගේ ජීවිතය හැමදාම දේව වචනය තුල තබා ගන්න එක. Now, in the English translation, that word lost its meaning. ඒ ඉංග්‍රීසි භාෂාවේ පරිවර්තනයේ මේකේ තේරුම පොඩ්ඩක් නැති වෙලා තිබෙනවා ඉංග්‍රීසි භාෂාවේ මොකක්ද ඒකේ තේරුම කියලා. In the Greek, there is two words for word. ඒ ග්‍රීක භාෂාවෙන් වචන දෙකක් තිබෙනවා මේ වචනය කියන්නේ මොකක්ද කියලා පරිවර්තන වෙලා තිබෙනවා පරිවර්තන දෙකකින්. It's logos and rima. Logos and rima. Logo and rima කියලා තමයි මේ දෙක සඳහන් කරලා තියෙන්නේ. Logo and rima. In the English translated word, but where is the rima in the English? It's not there. ඒ ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන word කියන වචනේ විතරයි වචනය කියන එක විතරයි. නමුත් ග්‍රීක භාෂාවේ rima and logo කියලා ලියවිලා තිබෙනවා. So, what is the logos and what is the rima? මොකද්ද rima කියන එකේ අර්ථය මොකද්ද logo කියන එකේ අර්ථය? So, this is logos. මේ වචනය මේක කියනවා logo කියලා ග්‍රීක භාෂාවෙන් පරිවර්තනය වෙලා තිබෙනවා. Each time I study the word, I study the logos.
දේව ගැත්තුමා ඒක දේ වචනේ මෙනෙහි කරන විට ඔව් ලෝගෝ කියන ලෝගෝ කියන දේ තමා ඉගෙන ගන්න මෙනෙහි කරන්නේ. And it is important to study it. ඒක ඉතා වැදගත් ඒ ආකාරයෙන් ඉගෙන ගන්න එක. But Rhema නමුත් රීමා කියන එක is the living word that comes from Jesus, from the mouth of God. ඒ රීමා කියන එකේ වචනේ නියමාර්ථය තමා ජීවමාන දෙවියන් වහන්සේගේ වචනේ ඔබ තුලට එනවා කියන එක අප තුලට එනවා කියන එක. ආමේන්. Now, in Romans chapter 10, verse 17, it says that faith comes by hearing, and hearing the word of God. රෝම 10:17 වෙනි පදවල පවසනවා ඇදහිල්ල පැමිණෙන්නේ ඇසීමෙන් ය. එනම් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ වචනේ ඇසීම තුලින් ඔබට ඇදහිල්ල පැමිණෙන්නේ යනවා කියලා වචනේ ප්‍රකාශ කර තිබෙනවා. But in the Greek, that is, the New Testament was written in Greek. ඔබ දන්නවද අලුත් ගිවිසුම පරිවර්තනය වෙලා තිබෙන්නේ ග්‍රීක භාෂාවෙන් කියලා? Amen? You know that? Okay. It says in Romans chapter 10, verse 17, that the faith comes by hearing, and hearing the Rhema of God. රෝම 10:17 කියනවා ඇදහිල්ල පැමිණෙන්නේ ඇසීමෙන් ය. එනම් රීමා කියන වචනේ නම් දෙවියන් වහන්සේගේ මුඛයෙන් පිට වෙන වචනය තුලින් මනුස්සයාට ඇදහිල්ල පැමිණෙනවා කියලා ප්‍රකාශ කරනවා. So I will have faith by listening to the living word, the spoken word to me by God. ඒක නිසා ඔබේ පෞද්ගලික ජීවිත ඔබේ ඇදහිල්ල වර්ධනය වෙන්න යන්නේ දෙවියන් වහන්සේගේ ජීවමාන වචනයට සවන් දීම තුලින් කියලා ප්‍රකාශ කරනවා. For someone to have Rhema word in his life, that means he's already having a relationship, an intimate relationship with Jesus. එනම් රීමා කියන එනම් දෙවියන් වහන්සේගේ ජීවමාන වචනේ මනුස්සය තුල පවතිනවද? මනුස්සයා ඒ තුල පවතිනවද? ඒ මනුස්සයා තුල ජීවමාන දෙවියන් වහන්සේ ජීවමාන වැඩ සිටිනවා. People in the world cannot have faith and cannot have Rhema because they don't know Jesus. මක්නිසාද ලෝකේ මනුස්සයන්ට මේ දේ නැහැ. මක්නිසාද මේ රීමා කියන එනම් දෙවියන් වහන්සේගේ ජීවමාන වචනේ ඔවුන් තුල නැති නිසා මේ ඇදහිල්ල ඔවුන් තුල නැහැ. දෙවියන් වහන්සේ තුල තිබෙන I know ඇදහිල්ල. some people, they know the Bible inside out by heart. ඔබ දන්නවද දේවගැත්තුමා දන්න පංගුවා මිනිස්සු බයිබලයේ දේ වචනේ කටපාඩම් කරගෙන තිබෙනවා. ඔවුන් මතකයෙන් උන්ට කියන්න පුළුවන්. I heard about someone in Athens. He knew the New Testament by heart in the original Greek. ඔබ දන්නවද නියම ග්‍රීක භාෂාවෙන් ඇතන්ස් කියන ග්‍රීසියේ මිනිස්සෙක් අලුත් ගිවිසුම කටපාඩම් කරගෙන තිබෙනවා. ඔහුගේ හිතින් ඔහු දන්නවා මතකයි. Word by word, comma by comma. ඒ වචනේ පරිච්ඡේදයෙන් පදයෙන් පදයට ඔහු ඉගෙනගෙන තිබෙනවා. I don't know how they do this. I admire them. I cannot do it. දේවගැත්තුමාට බෑ දේ කරන්න. ඒක පුදුමයි. ඔහු අලුත් ගිවිසුම කටපාඩම් කරගෙන But තිබෙනවා. what is remarkable is that he was not born again. නමුත් ඒක මොකද්ද පුදුමයට පත්වන දේ? ඔවුන් නැවත ජේසුස් වහන්සේ තුල නැ ශුද්ධාත්මයන් වහන්සේ තුල නැවත උපාදනය ලබලා නැහැ. Rabbis in Israel, they know the Torah, the first 5 books of the Bible by heart, word by word. ඒ රාබයි කියන ඊශ්‍රායල් සෙනග ඒ පූජකවරු දැනගෙන හිටියා. පොත් 4-5 කටපාඩම් වුන් දැනගෙන සිටියා දේව වචනය. And they don't believe in Jesus. නමුත් මොකක්ද උනේ? ඔව් ජේසුස් වහන්සේව පිළිගත්තේ නැහැ, විශ්වාස කරේ නැහැ. Jesus said, all scriptures talk about me. ජේසුස් වහන්සේට කිව්වා මේ සියලු වචනය දේව වචනය මා වෙනුවෙන් ලියවිලා තිබෙනවා, සඳහන් කර තිබෙනවා කියලා ඔව් පවසනවා. And they cannot see Jesus in the scriptures. නමුත් ඔවුන්ට හොයාගන්න බැරුව ගියා දේව වචනය තුලින් ජේසුස් වහන්සේව. That's why they need Rhema. ඒක නිසායි ඔවුන්ට අවශ්‍ය රීමා කියන ඒ ජීවමාන වචනය ඇතුල් වෙන්න. Rhema is a revelation. ඒ රීමා කියන එක ඇවිල්ලා එලිදරව් වීමක් වෙන්න යනවා. Rhema is a living word. ඒ වගේම රීමා කියන එක ඇවිල්ලා ජීවමාන වචනයව තිබෙන්න යනවා. You might have read this Acts 2:42 so many times. ඔබට දකින්න පුළුවන් මේක ක්‍රියාපොතේ 2:42 වෙනි පදවල ඔබට දකින්න පුළුවන් ගොඩාක් වෙලාවට. And never notice it. ඒක සමහර විට අපි ඒක සටහන් කරගෙන නැතුව ඇති. One day you read and it becomes alive. Namo- So the verse comes out. ඔබ ඒක කියෝගෙන ඒක දැස ඒක මෙනෙහි කරමින් සිටිතේ වචනය තුලින් ඒක ඉහළට ඇවිල්ලා That වචනය is a revelation of the Holy Spirit. That is a Rhema. ඒ වචනය කරුණු කරගෙන දෙවියන් වහන්සේගේ ජීවමාන වචනය කරුණු කරගෙන එලිදරව්වක් ඔබට And දෙන්න when වචනය තුලින්. the word becomes alive, you have faith. ඒ වචනය ඔබ තුල ජීවමාන ජීවත් වෙන්න යනවා. ඒ වචනය තුලින් ඊට පස්සේ ඔබ තුලින් ඇදහිල්ල ප්‍රකාශ වෙන්න යනවා. Remember Peter when he walked on the waters,
he provoked the rima to come to him. ඔබ මතකද ජේසුස් වහන්සේ පේතුරුතුමා ඒ රැල්ල මූදේ ගසන විට ඒක තුල යන්න ඒක උඩට යන්න පෙර ඔහු මොනවාද කිව්වේ වචනේ ජේසුස් වහන්සේගෙන් ලබා ගත්තා. He said, Jesus, if that is you, tell me to come and walk on the waters with you. ඔව් පේතුරුතුමා ජේසුස් වහන්සේට කියනවා ඔබ ඒ ජීවමාන ඔබ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නම් ඔබ මට කියන්න ඔබගේ වචනේ තුලින් මට මේ වතුර මත ඇවිදගෙන එන්න වරම් දෙන්න කියලා. Jesus told him only one word. ජේසුස් වහන්සේ එක වචනයක් විතරයි පේතුරුතුමාට කිව්වේ. Only one word. එක වචනයයි. With that one word, ඒ වචනය තුලින් එක වචනය තුලින් Peter's faith was activated and walked upon the waters. මාක්නිසාද එක වචනය ජේසුස් වහන්සේ පේතුරුතුමාට කිව්වේ වචනය තුලින් පේතුරුතුමාගේ ඇදහිල්ල වර්ධනය වුණා. ඒ ඇදහිල්ල කරුණු කරගෙන වතුර මත ගමන් කරන්න පටන් ගත්තා. He said, come, ඒක ආවා. come. Hallelujah. ඒක ආවයි වචනය එනවා. එන්න කියනවා. Let's say they close the airports tomorrow. ඔබ බලන්න හරියට එයාපෝට්. The airports. එයාපෝට් එක වැහුවා හරියට වැහුවොත් එන දවසේ Whoever doesn't take the vaccine, no flying. ඒතර පවසනවා එන්නත් කරේ නැත්නම් ඒ බෙහෙත් ගෑවෙ නැත්නම් කාටවත් යන්න දෙන්නේ නැහැ කියලා ගුවන්තොට පොලේ. And you want to go to Sri Lanka, but you don't want to take the vaccine. ඔබට අවශ්‍යයි ලංකා දේශයට යන්න ඔබට අවශ්‍ය නැහැ ඒ ඉන්ජෙක්ෂන් එක එන්නත ලබා ගන්න. You might say like Peter, Lord, tell me to fly and go to Sri Lanka. ඔබට කියන්න ස්වාමිනී මට කරුණාව දෙන්න ඉගිල්ලිලා ඒ ලංකා දේශයට යන්න. If he doesn't say anything, don't fly. ජේසුස් වහන්සේ කිව්ව නැත්නම් ඔබ ඒ ආකාරයෙන් යන්න උත්සාහ කරන්න එපා. But if he says, come, fly. අමු ජේසුස් වහන්සේ කිව්වොත් එන්න කියලා උත්සාහ ගන්න ඉගිල්ලෙන්න. Our logic and our reason is impossible because you need faith to do it. මාක්නිසාද අපේ මනසින් අපේ බුද්ධියෙන් ඒ දේවල් ලබා ගන්න බෑ. මේ දේවල් අපි කරන්න නම් අපිට අවශ්‍යයි ඇදහිල්ල. Hear that word, that's a living word directly from the mouth of God. That word carries with it life and faith that will cause you to do the impossible. මතක තබන්න මේ දේවල් කරන මේ ඇදහිල්ල අපිට ලබා ගන්න නම් දෙවියන් වහන්සේගේ ජීවමාන වචනේ අප තුල ජීවත් විය යුතුයි. ඊට පස්සේ ඇදහිල්ල එනවා. ඊට පස්සේ අපිට කරන්න බැරි දේවල් කරන්න පුළුවන්. If that day comes and all over the world they close the airport, God will not sit back and know what happens now, what are we going to do? මතක තබන්න මුළු ලෝකෙම වහලා වැහිලා නැති අපි ඔක්කොම ලොක් වෙලා සිටිනවා නම් දෙවියන් වහන්සේ පැත්තකට වෙලා ඉඳගෙන කියන්නේ නැහැ ඔක්කොම වහලා දැන් ලෝකේ මොකද මම කරන්න යන්නේ කියලා දෙවියන් වහන්සේ පැත්තකට වෙලා ඉඳගෙන ඉඳ යන්නේ නැහැ. He doesn't need natural means to accomplish his work. He can do it with supernatural means. මාක්නිසාද මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න මේ සබාදාමේ මේ ලෝකේ මිනිස්යන්ට බෑ මේ මනුස්ස මනසට බෑ. නමුත් දෙවියන් වහන්සේට පුළුවන් ඒ සුපිරි බලයෙන් උන්වහන්සේගේ මේ හැම දෙයකටම පිළිතුරු දෙන්න. Man, one day I was listening to this interview on Sid Roth. It's an interview with a man of God. රොත් කියලා මිනිස්සෙක් එක ඔවුන් එක ඉන්ටර්විව් එකක් කරමින් සිටියේදී And this man was living in Cameroon or something. කැමරුන් කියන ඒ රටක ජීවත් වෙන මිනිස්සෙක් His passport has already been expired a few months. He never thought to travel. ඒ ඔහුගේ પાස්පෝර්ට් එකත් එක්ස්පයර් වෙලා තිබ්බා. ඔහු හිතුවේ නෑ කවදාවත් ෆ්ලයිට් එක යනවා කියලා. And one day the Lord spoke to him. Go to the airport and go to France, to Paris. ඔහුට එක දවසක දෙවියන් වහන්සේ කතා කරා යන්න එයාපෝට් එකට ගිහිල්ලා ඔබ ගමන් කරන්න පැරිස් කියන නගරයට. The first thought was, oh my God, my passport is expired. ඉස්සෙල්ලාම ඔහුගේ මනසට ආපු දේ තමයි ස්වාමිනී මගේ પાස්පෝර්ට් එක අවලංගු වෙලා තිබෙනවා. And the Holy Spirit encouraged him, don't worry about it, just go to the airport, I will take care of the rest. නමුත් සුද්ධාත්මයන් වහන්සේ උට මඟ පෙන්වුවා ඔබ ඒ ගැන කරකාටු වෙන්න එපා. ඔබ කෙලින්ම ඔබේ પાස්පෝර්ට් එකත් අරන් එයාපෝට් එකට යන්න කියලා. Okay, so pass. He goes to the airport. ඊට පස්සේ ඔහුගේ පාඩු ලැගෙජ් එක අරගෙන ඔහු ගියා එයාපෝට් එකට. Cameroon. ඒ කැමරූන් වල And the Lord spoke to him again. Go to the restroom. ඊට පස්සේ ඔහු කිව්වා ඉනිවාඩු ගන්න ස්ථානෙට යන්න කියලා එයාපෝට් එක ඇතුලේ නවාතැන් ගන්න. Okay, that's the toilet. ටොයිලට් Yeah. ටොයිලට් Go to the toilet. ටොයිලට් එකට යන්න කියලා කිව්වා. So he went to the toilet, locked the door. ඊට පස්සේ ඔහු ටොයිලට් එකට ගිහින් ඒක ලොක් කරගත්තා. The Holy Spirit said, now begin to worship Jesus.
ඊට පස්සේ ශුද්ධාත්ම වහන්සේ උට මග පෙන්වුවා දැන් ස්වාමීන් වහන්සේට නමස්කාර කරන්න පටන් ගන්න කියලා. So he began to worship Jesus. ඊට පස්සේ ස්ථානයේ ඉඳලා ඔව් ස්වාමීන් වහන්සේට නමස්කාර කරන්න පටන් He ගත්තා. had a wonderful time in the Spirit. ආත්මයන් වහන්සේ සමග ඊට මනහර කාලයක් උඩ Then the තිබුණා. Holy Spirit said, stop, get out. ඊට පස්සේ ශුද්ධාත්ම වහන්සේ කිව්වා දැන් නතර කරන්න එළියට එන්න. And when he got out, he was in the airport in Paris. ඊට පස්සේ ටොයිලට් එකේ ගෝ එළියට ගිහින් බලන විට ඔව් එකපාර පැරිස් නුවරට ගිහින් තිබා එයාපෝට් එකට ගිහින් තිබා පැරිස් When වල. he got out from that door, he was not in the airport in Cameroon. He was at the airport in Paris. That's your God. ඒ තමයි අපේ දෙවියන් වහන්සේ ඔව් ඒ ටොයිලට් එක ගාලා එළියට එන විට දොර අරන විට ඔව් හිටියේ ෆ්‍රාන්ස් එයාපෝට් එකේ තමයි ඔව් දොර අරලා See තියෙන්නේ. how the living word, the Rima, led him step by step to something supernatural. මාක්නිසාද මේක තමයි රීමා කියන්නේ දෙවියන් වහන්සේගේ ජීවමාන වචනේ ක්‍රියා කරන්න යන සුපිරි බලය ඒ වචනය තුලින් ඔබේ ජීවිතේ ක්‍රියාවට නැගෙන්න යනවා. Planes and airports are good, but when we are not there, we will not stop traveling. මතක තබා ගන්න එයාපෝට් ඒ ෆ්ලයිට් ඒවා හොඳයි යහපත්. නමුත් මතක තියාගන්න ඒවා නැති වුණා දෙවියන් වහන්සේට We පුළුවන් will බෝ find රැගෙන යන්න. another way නමුත් දෙවියන් වහන්සේට පුළුවන් බෝ රැගෙන යන්න උන්වහන්සේට කැමැති ආකාරයට with Jesus. ඒ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමග. Amen. So that's the number one. They stay continually in the word. එතන ඔබට දකින්න පුළුවන් ඔව් දේව වචනේ තුලම That's the මෙතන දේව logos වචනේ තුලම තිබ්බේ. and the Rima. ඒක ඇවිල්ලා ලෝගෝ ඒ වගේම රීමා කියලා සඳහන් කරනවා. If you don't seek Rima and you stay only in the logos, ඔබ ඒ රීමා කියන ජීවමාන වචනේට අහුම්කම් දෙන්නේ නැතුව වචනේ තුල විතර රැඳී සිටිනවා නම් you will know a lot about Christ, but you will not have small or little relationship with Jesus. ඔබ දැනගන්න යන ඔබ නිකන් වචනය කියවලා ලෝගෝ කියන එක හරියට වචනය කියවලා ඒක දැනගන්නවා නම් ඔබ දැනගන්න යනවා ජේසුස් වහන්සේ සමග. නමුත් රීමා කියන එක එහෙම නෙමේ දේව ජීවමාන වචනයක සම්බන්ධ වෙන විට ඔබ ගොඩ නැගෙන්න යනවා. If you seek only Rima and you don't know the logos, ඔබ නිකන් වචනය නිකන් ආකාරයට දැනගෙන සිටිනවා විතරක් නම් ඔබේ ජීවමාන වචනය දැනගත්තේ නැත්නම් ඒකේ තියෙන අරමුණ you might have a strong relationship with Jesus, but nevertheless you can be unbalanced in many ways, and sometimes you can be vulnerable to deception. ඔබ මතක තබා ගන්න ඔබ නිකන් වචනය කියවලා ඒක සාමාන්‍ය විදිහට ලෝගෝ කියන එක නිකන් වචනය කියවලා ඔබ දැනගන්න යනවා ඔබට තිබෙනවා ඒ සම්බන්ධතාවය. නමුත් රීමා කියන එක ඊට වැඩිය බලවත් වෙන්න යනවා. ඒක ඔබේ ජීවිතේ ක්‍රියාවට නැගෙන යනවා. බලය පැමිණෙන්න යනවා. ඒ බලය තුල ඔබට පරිස්සාවල් එන විට ඔබට වැටෙන්නේ නැතු ඉදිරියට යන්න උන්වහන්සේ කරුණාව දෙනවා. Amen. So the Rima always is in agreement with the logos. මතක තබා ගන්න ඒ ජීවමාන වචනය රීමා කියන ඒ දෙවියන් වහන්සේගේ වචනේ ලෝගෝ කියන එක බැඳී තිබෙනවා. මේ දෙක එකට තමයි තිබෙන්නේ කියලා. Be careful, there are many voices out there in the spirit. ඔබ මතක තබා ගන්න විවිධාකාර අපිට කතා කරන වෙන ආත්ම වෙන හඬවල් තිබෙනවා අපිට කතා කරන. So God's Rima will never contradict his logos. ඔබ මතක තබන්නේ රීමා කියන වචනේ දෙවියන් වහන්සේගේ වචනයට සම්බන්ධව ඒකට අනිවාර්යයෙන්ම ඒක සම්බන්ධ වෙලා මේ දෙක එකට තමයි ක්‍රියාවට නැගෙන්නේ කියලා. Amen. Amen. Hallelujah. Hallelujah. Amen. The second element is prayer. දෙවෙනි කාරණේ තමයි යාඥාව. They continue steadfastly in prayer. ඔවුන් නිරාහාරව නොකඩවා යාඥා කරමින් සිටියා. Amen. Let's go to Matthew chapter 6. අපි බලමු ශුද්ධ මතේයු And this verse is very challenging today. මේ වචනේ අපිට ගොඩාක් අද දවසේ අභියෝගයක් කරනවා. Because Jesus instructed us to go to our room and shut the door. යේසුස් වහන්සේ කියනවා අපේ කාමර වලට ගිහිල්ලා දොර වහගන්න කියලා. Why shut the door? මොකක් නිසා ඇයි යේසුස් වහන්සේ කියන්නේ දොර වහගන්න කියලා? Because God is looking, what was said before, is looking for the you and Jesus. මක් නිසාද උන්වහන්සේට අවශ්‍යයි අපි එහෙම බලන්නේ නැතුව යේසුස් වහන්සේ සමග බලන්න උන්වහන්සේ සමග සම්බන්ධ වෙන්න. You and Jesus. ඔබ යේසුස් වහන්සේත් අතරත් When the door is open, දොර ඇරී තිබෙනවා නම් it's not only you and Jesus. ඔබ යේසුස් වහන්සේත් විතරක් නෙමෙයි එතන සිටින්න යන්නේ. Maybe it's your husband saying, I need food. සමහර විට ඔබේ ස්වාමි පුරුෂයා වෙන්න පුළුවන් කියන්න පුළුවන් ඔබට කෑම හදලා දෙන්න කියලා. Or your children, Mama, I want this and this. නැත්නම් කියන්න පුළුවන් අම්මා තාත්තේ මට මේ දේ වුණා කියලා. In the you and Jesus, you do not want interruptions. ඔබ
මතක තන ඔබයි ජේසුස් වහන්සේත් අතර තිබෙන සම්බන්ධතාවයට බාධා වෙනවට උන්වහන්සේ කැමති නැහැ කොහෙන්වත් කිසිම දෙයකින්වත්. Now, when Brother Matthew wrote these words, let's read Matthew chapter 6, verse 6. අපි කියවමු ශුද්ධ මතේයු 6 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදය. But you, when you pray, go into your room, and when you have shut your door, pray to your Father who is in the secret place, and your Father who sees in secret will reward you openly. මතේයු 6 වෙනි පදය. නමුත් නුඹ යාඥා කරන කලින් නුඹේ ඇතුල් ගෙට වැද දොර වසා රහස්‍යගතව අසන නුඹේ රහසින් දක්න නුඹේ පියාණන් වහන්සේට නුඹ යාඥා කරන්න. රහසින් දක්න නුඹේ පියාණන් වහන්සේ නුඹට විපාක දෙනසේක. Amen. Few important words. Shut the door. ඒ වැදගත්ම කාරණේ තමයි මොකක්ද ඉස්ලාම් කියන්නේ දොර වහා ගන්න. That's our challenge today. ඒක තමයි අද දවසේ අපිට දෙන අභියෝගය. Listen, සමන් දෙන්න. if we don't shut the door, අපි දොර වහගත්තේ නැත්නම් we will not enjoy the relationship that God wants us to enjoy. ඔබ ප්‍රීති වෙන්න යන්නේ නැහැ, සතුටු වෙන්න යන්නේ නැහැ. දෙවියන්වහන්සේගේ අභිමුඛයේ උන්වහන්සේට අවශ්‍ය කරන ප්‍රීතිය ඔබ තුලට එන්න යන්නේ නැහැ. Then he talked about the secret place. ඊට පස්සේ උන්වහන්සේ කියනවා රහස් තැනක් කියලා. First you shut the door. ඉස්ලාම ඔබ දොර වහා ගන්නවා. Then you go to the secret place. ඊට පස්සේ ඔබ යනවා ඒ රහස් ස්ථානෙට. If it is secret, ඒක රහස් ස්ථානයක් නම් that means not everybody can go there. ඒක තේරුම තමයි ඒක රහස් තැනක් නම් වෙන කාටවත් ඒ ස්ථානෙට යන්න බෑ ඔබ එක්ක. I believe that's the throne room of God. දේවගත්ම විශ්වාස කරන එක තමයි දෙවියන් වහන්සේගේ ඒ මාලිගාව උන්වහන්සේගේ සිංහාසන ඉදිරියට යන ඒ රහස් ස්ථානය එතනයි කියලා. Not everybody can go to the throne room. මතක තබා ගන්න හැම කෙනෙක්ටම ස්වාමීන් වහන්සේගේ ශුද්ධ මාලිගාවේ ඒ කාමරය ස්ථානය ඇතුළට යන්න බෑ ඒ අභිමුඛයට. Only children of God can go to the throne room. ඒ ස්ථානෙට ඒ ශුද්ධ ස්ථානෙට යන්න පුළුවන් දෙවියන් වහන්සේගේ පුත්‍රයන්ට දූවරුන්ට විතරයි යන්න පුළුවන් ඒ ස්ථානෙට. That secret place, it is your privilege. ඒ ස්ථානෙට යන්න දෙවියන් වහන්සේ ඔබට වරප්‍රසාදය දීලා තිබෙනවා. You see, the throne room is not a theological term. ඔව් මතක තබන්න ඒ ශුද්ධ ස්ථානය ඒ මනුස්ස මනසින් ඒ මිනිස්සු විසින් හදලා තිබෙන දෙයක් නෙමෙයිද? The throne is a real place. ඒක නික අපි මනසෙන් හිතන තැනක් නෙමෙයි. නමුත් ඒක මතක තබා ගන්න දෙවියන් වහන්සේගේ සිංහාසනෙ උන්වහන්සේගේ මාලිගාව ඒක නියම ස්ථානයක්ව ජීවමානව තිබෙන තැනක් කියලා මතක තබා ගන්න. You understand? There is a real place and it is called throne room. මතක තබා ගන්න ඒක නියම ස්ථානයක්ව තිබෙනවා ජීවමාන තැනක්ව තිබෙනවා ස්ථානයට කියන උන්වහන්සේගේ අභිමුඛයේ උන්වහන්සේගේ සිංහාසනෙ උන්වහන්සේගේ මාලිගාව කියලා. You see, when he says, come boldly to the throne of grace, that's a real throne. ඒක නිසා කියන්නේ අපි අදහිල්ලෙන් අපි නිර්භීතකමින් දෙවියන් වහන්සේගේ ශුද්ධ මාලිගාවට ඇතුළෙමු දෙවියන් වහන්සේගේ කරුණාවෙන් සිංහාසනයට ළඟා වෙමු කියලා. All glory is there. මතක තබා ගන්න ඒ සියලු මහිමෙන් ඒ ස්ථානය පිරී තිබෙනවා කියලා. All majesty is there. ඒ උන්වහන්සේගේ අලංකාරයෙන් පිරී තිබෙනවා. All power is there. ඒ වගේම සියලු බලයෙන් ඒ ස්ථානය පිරී තිබෙනවා. All grace is there. ඒ වගේම කරුණාවෙන් ඒ ස්ථානය පිරී තිබෙනවා. Anything that you need is there. ඔබේ ජීවිතයට ඔබට අවශ්‍ය කරන සියලුම දේ ඒ දේව මාලිගාව ඇතුළේ ඔබට මට තිබෙනවා. And ආමේන්. you are the one you who are a child of God. You are the one who has access to this place. මතක තබන්න දෙවියන් වහන්සේගේ දරුවෙක් හැටියට ඔබට මට කරුණාව වරප්‍රසාදය දීලා තිබෙනවා. ඒ දේව මාලිගාවට දෙවියන් වහන්සේගේ අභිමුඛයට යන්න ඔබට මට ඕන වෙලාවක යන්න පුළුවන් නිර්භීතකමින් ඒ කරුණාවේ සිංහාසනයේ ඉදිරියට. If the president of Sri Lanka calls you, ඔබ හිතලා බලන්න හරියට ලංකාවේ ජනාධිපති you say, I'm the president of Sri Lanka and I'm an astronaut. No. See, he calls you. He said, I'm the president of Sri Lanka. හරියට ජනාධිපති වගේ ලංකාවේ ඔබට කෝල් කරලා කියනවා නම් මම ලංකාවේ ජනාධිපති. And there are other people around you. Shh, I'm talking to the president. I'm talking. ඔබ කියන්නේ නම් වටේ ඉන්නට මම ජනාධිපතිට කතා කරනවා සත්‍ය කරන්න එපා ජනාධිපති මට කෝල් කරලා තිබෙනවා. Right? If the president calls me, president has called me. President has to say, ඔබ කියන්නේ ජනාධිපති මට කතා කරනවා අලවලේ ඉන්න සත්‍ය කරන්න එපා මෙන්න ජනාධිපති මට කතා කරනවා කියලා. you respect his office. You respect his authority. ඔබ
ඔබ ඒක අගය කරනවා මක් නිසාද ජනාධිපති යටත් වෙනවා ඔබ කීකරු වෙනවා ජනාධිපති වගේම ඒ ආණ්ඩු බලයට. He's not just the man Anastasiadis, he's the president Anastasiadis. හරියට නම දරන අනස්තාසියාදිස් කියන නම දරනවා විතර නෙමෙයි. ඒ අනස්තාසියාදිස් කියන ජනාධිපති මේ රටේ කෙනා වගේ ඔහු තමයි ජනාධිපතියේ ඵලයේ තියෙන මේ ආණ්ඩුව කරේ. I don't talk every day with Anastasiadis. When he called me, ඔහු හැමතිස්සෙම මට කතා කරන්න හැබැයි ඔහු කතා කරනකොට මට සද්ද කරන්න yes, එපා. sir. You pay attention. ඔහු කතා කරන විට ඔබේ සියලු අවධානය ඔහු කරේ යොමු කරන්න Only යනවා. one time he calls you, you pay attention. එකපාරක් ඔබට කතා කරත් ඔබ ඒකට හොඳට අවධානය දීලා අහන මොනවද කරන්න කියන්නේ කියලා. For him to call me, it must be very, very, very important. I better listen. ඒක නිසා ඔහු මට කතා කරන ඉතා වැදගත් දෙයක් නේ. ඒක නිසා මම හොඳට සවන් දෙන්න ඕන ඔහු මොනවද මට කියන්නේ කියලා. The throne room is a real place. ඔබ මතක තබා ගන්න ඒ සිංහාසනයේ ඇතුල් ස්ථානය ඇවිල්ලා නියම ජීවමානව තිබෙන ස්ථානයක් When කියලා. you go there, you do not want interruptions. මතක තබා ගන්න ඔබේ ස්ථානයට ඇතුල් වෙන විට ඔබට අවශ්‍ය නැහැ කිසිම දෙයකින් ඔබට බාධා වෙනවට ඔබට අවශ්‍යයි සියලුම දේවල් සද්ද නැතුව ඒ දෙයටම සවන් දීලා ඒකටම I යොමු am වෙන්න. with the King of Kings. I am with the Lord of Lords. ඔබ කියන්න නෑ ආකාරයෙන්ම මම දැන් ස්වාමින්ගේ ස්වාමින් වහන්සේ ඉදිරියේ සිටිනවා රජුරුවන්ගේ රජුරුවන් වහන්සේ ඉදිරියේ ඉන්නවා ඒක නිසා මට කිසිම බාධාවක් කරන්න එපා කියලා. That's why you shut the door. ඒක නිසායි ඔබ දොර වහන්නේ. You are with the King of Kings and the Lord of Lords. Oba- What he will come out of his mouth, it will determine your life. ඔබ සිටින්නේ ජීවමාන එන රජුන්ගේ රජ ඉදිරියේ ස්වාමින්ගේ ස්වාමින් ඉදිරියේ ඒ රජුන්ගේ හඬ රීම ඒ ජීවමාන වචනේ ඔබ තුලට පැමිණෙනවා ඒ තුලින් ඔබ ක්‍රියාවට නැගෙන්න යනවා. That's why you can go and ask. ඒක නිසා ඔබට ගිහිල්ලා අහන්න පුළුවන් No worries. කිසිම කනගාටුවක් නැතුව. You know, children never worry if there is going to be food on the table or if they're going to have clothes to have. ඒක නිසා දරුවෝ කවදාකවත් කනගාටු වෙන්නේ යන්නේ නැහැ. උන්ගේ කෑම මේස කෑම නැත්නම් වස්ත්‍ර නැත්නම් උන් කනගාටු වෙන්නේ යන්නේ නැහැ. I never worry about that. ඒක ගැන කවදාකවත් ඔහු When I කනගාටු was වෙන්නේ a නැහැ. kid. ඔහු පොඩි කාලේ ඉඳි දරුවෙක් සිටියදී ඔහු ඒව ගැන කවදාකවත් කනගාටු වෙන්නේ I was නැහැ. not always nice boy, you know. ඔහු හැමතිස්සෙම හොඳ යහපත් දරුවෙක් සිටියේ නැහැ. Oh, our angels. Sometimes they're devils. හරියට හරිනාලෝකයේ දේවදූතයෝ වගේ පපුව කරලා අපිට තරහ යනවා විදා කාලේ. But I never worry if there's going to be clothes for me or food on the table because, you know, my grades on school were not good. ඒ මතක තබන්න ඒ වගේම ඇඳුම් ගැනවත් ආහාර ගැනවත් කිසිවක් ගැන ඉගෙනගත්ත දේවල් ගැන හොඳින් යහපත සිටිනවා කියලා ඔහු කවදාකවත් කනගාටු වෙන්නේ නැහැ. Or when I was shouting to my mother, ඔහුගේ අම්මට කෑ ගහන්න යන්නේ නැහැ නෑ කියලා. good boy or bad boy, there was always food on the table. I never thought, you know, I was bad boy today. Maybe I will not eat. ඔව් හිතන්නේ නැහැ මම හොඳ දරුවෙක්ව සිටියත් නරක දරුවෙක්ව සිටියත් අනිවාර්යෙන් කෑම හම්බෙනවාමයි දෙමාපියන්ට පංගුවක් කළාට ඔහු හිතනවා ඔහු නරකව සිටියොත් මට කෑම තියෙයිද කියලා. I never thought that. ඒ ගැන කවදාකවත් ඔහු හිතුවේ නැහැ ඔහු නරක වැඩක් කරත් ඔහුට කෑම නැති වෙයි කියලා. Never thought maybe I will not have clothes because I was not a good boy today. ඒක නිසා මම අයහපත් දරුවෙක් සිටිනවා අකීකරු දරුවෙක්ව සිටිනවා නම් මට ඇඳුම් නැති වෙයි කියලා ඔහු කවදාකවත් කනගාටු වෙන්නේ නැහැ ඔහුගේ ජීවිතය ගැන. Yes, we who are children of God, sometimes we worry. අපි දෙවියන්වහන්සේගේ දරුවන්ව සිටලත් පංගුවක් වෙලාවට අපි කනගාටු වෙනවා. You see, the Father is a father to you because he is good. මක් නිසාද පියා ඔබට පියෙක්ව සිටින්නේ පියා යහපත්ව සිටින නිසායි. He is blessing you, he is giving you because he is a giver. මක් නිසාද උන්වහන්සේ අපට ආශිර්වාද කරනවා ඔබට දෙනවා මක් නිසාද උන්වහන්සේ අපට දෙන්නා උතන වහන්සේ. You don't use prayer to impress him. අපේ යාඥාවල් වලින් අපි උන්වහන්සේ පුදුමයටපත් කරන්න යන්නේ උන්වහන්සේට බාධා කරන්න යන්නේ තද කරන්න යන්නේ අපිට ඒක You මේක do වුණා not කියලා. use prayer to make him give you something. ඔබේ යාඥාව තුලින් යාඥාව කරුණු කොටගෙන දෙවියන් වහන්සේට යමක් ඔබේ ලබා ගන්න යාඥාව වැඩි කර යාඥාවෙන් ඒක ලබා He ගන්න. loves you, that's why he gives you. He blesses you because he's the blessed one. He loves you, you are his child. That's enough reason for him to bless you. මතක තබන්න ඔබ දෙවියන් වහන්සේ යහපත් නිසා හැම ආශිර්වාදයකින්ම අපට ආශිර්වාද කරනවා. ඔබ යහපත් වුණත් අයහපත් වුණත් දෙවියන් වහන්සේ යහපත් සියල්ලන්ට උන්වහන්සේ සියල්ල දෙන දෙවියන් වහන්සේ. Amen. And you go to pray and you ask. ඒ වගේම ඔබට පුළුවන් යාඥා කරලා ඉල්ලන්න. Also you go to prayer and you worship. ඒ වගේම ඔබ යාඥාව තුලින් নমස්කාර කරමින් ඒ අභිමුඛයට ඇතුල් වෙනවා. Also you go to prayer to listen. ඒ වගේම ඔබ
ඒ වගේම යාඥාව තුලින් ඇතුල් වෙලා රීම කියන ජීවමාන වචනේ උන්වහන්සේගෙන් ලබා ගන්න යනවා. What happens in that secret place is this is what you are going to walk when you will come out of that door. මතක තබන්න ඔබේ ශුද්ධ ස්ථානයේ ඇතුල් වෙලා ඒ ස්ථානයේ නමස්කාර කරද්දී ලැබෙන රීම කියන ජීවමාන වචනය අරගන්නවා. ඊට පස්සේ ඔබ දොරෙන් එළියට එනවා. ඒ තුලින් තමයි ඔබේ ජීවිතේට එන හැම දෙයකටම ඔබ මුහුණ දෙන්න යන්නේ දෙවියන් වහන්සේ ඔබට කියව වචනය තුලින්. See, what happens in that throne room? What happens between you and Jesus in that throne room, in that secret place? This is what you are going to experience in your walk during the day. මතක තබන්න ඔබේ ඒ රහස් ස්ථානයේ යන ශුද්ධ මාලිගාව වෙතර ශුද්ධ ස්ථානයේ වෙතර ඇතුල් වෙලා ඒ තුලින් ලබා ගන්න ජීවමාන වචනය උන්වහන්සේගේ හඬ අසලා ඒ තුලින් ඔබ එළියට ඇවිල්ලා ඒ ආකාරයට තමයි ඔබේ ජීවිතේ දවස ඔබ ගත කරන්න යන්නේ. ඔබ දෙන හැම ප්‍රශ්නයකටම මුහුණ දෙන්න යන්නේ ඒ ආකාරයටයි. Amen. Also in prayer, you pray the words that God has already spoken to you in the past. ඒ වගේම යාඥා කරද්දී ඔබ යාඥා කරනවා දෙවියන් වහන්සේ දීලා තිබෙන වචනය තුලින් ඔබ යාඥා කරනවා ඔබට ලබා ගන්න දෙවියන් වහන්සේගේ Or you වචනය can මතක් කරගන්න. declare the words that you have read in the Bible and there are promises to you. ඒ වගේම මේ වචනය තුල ඔබ කියවලා තිබෙන දෙවියන් වහන්සේගේ පොරොන්දු අරගෙන ගින් ඒ පොරොන්දු උන්වහන්සේට ප්‍රකාශ කරන ඔබ මේ දේ කිව්වා පියාණනි කියලා. God told Joshua that if the word of God does not depart from his mouth, යෝසුවාට දෙවියන් වහන්සේ මෝසෙස් තුමා යෝසුවාට කියනවා මේ විවස්ථා පොත නුඹේ මුඛයෙන් පහ වෙන්න ඉඩ දෙන්න එපා කියලා පවසනවා. then he will succeed in everything he does. ඔහු කරන සියල්ලේදී ඔහුට ආශිර්වාද ලැබෙන්න යනවා කියන ඒ දේව වචනය ඔහුගේ මුඛයේ තිබෙන විට. Amen. How many of you want to succeed in everything you do? ඔබට අවශ්‍යද කී දෙනෙක්ට අවශ්‍යද ඔබ කරන සියල්ලේදී ඔබට යහපත ලැබෙන හැම කෙනෙක් What causes things to be successful in your life is seeing the word of God that comes out of your mouth. මතක තබන්න ඔබේ ජීවිතය ඔබට වර්ධනය වෙන්න ඕන නම් ඉදිරියට යන්න ඕන ඔබේ මුඛයෙන් දෙවියන් වහන්සේගේ ජීවමාන වචනය පිටතට එවිය යුතුයි. There is power in the word of God. මතක තබන්න දෙවියන් වහන්සේගේ වචනය තුල බලය තිබෙනවා. When we believe it, we put it in our hearts and we believe it. අපි ඒ වචනය අරගෙන අපේ හදවත තුලින් අපි විශ්වාස කරන විට And we speak it. අපි කතා කරන විට We are releasing something supernatural for us. අපේ ජීවිතය තුලින් මුඛය තුලින් අපේ ඇදහිල්ල තුලින් අපි ප්‍රකාශ කරනවා සුපිරි බලය තුලින් පැමිණෙන අපේ ජීවිතයට. See, we are in God's likeness and God said, let there be light and there was light. දෙවියන් වහන්සේගේ වචනේ උන්වහන්සේ හරියට ප්‍රකාශ කරා උන්වහන්සේ කිව්වා ආලෝකය වෙන්න කියලා. මොකද උනේ අන්ධකාරය ආලෝකය වුණා. How prayer and the word go together. ඒ ආකාරයෙන් තමයි අපේ යාඥාවත් දේව වචනයත් එකට ක්‍රියාවෙන් එක සමානව යා යුතුයි. Some people, I love to spend time with the word. I have problems in prayer. පංගුවක් අය කියනවා මට යාඥා කරන්න අමාරුයි මම වචනය තුල විතරක් සිටිනවා කියලා. I don't pray much, but it's okay. I'm reading the word. කියන්න පුළුවන් මම ගොඩක් යාඥා කරන්න මම වචනය කියවමින් සිටිනවා. That will make you a dry Christian. මතක තමයි ඒ තුලින් ඔබ ටිකක් වේලිච්ච කිතුනේ බවට පත් වෙන්න It's යනවා. good he spends time in the word, but the word without the spirit is dry. මතක තබන්න වචනේ කියන එක හොඳයි යහපත් නමුත් ඒ ආත්මය නැතුව ජීවනයේ නැතුව ඒ වචනේට කිසිම He බලයක් fills නැහැ. his mind with informations, but no life. මතක තබන්න ඒ වචනේ තුලින් මනස ඉගෙන ගැනීමට පත් වෙන නමුත් ඒ ජීවනයේ පැමිණෙන්න යන්නේ වචනේ හරියටම හදවතට ගත්තේ නැත්තම්. But prayer and the word together, නමුත් ඒ යාඥාවත් වචනයත් එකට ක්‍රියාවට that's නැගෙන්නේ. very, very, very powerful. ඒක මතක තබන්න ඉතාල බලවත් වෙන්න යනවා ඒක. Because God is alert to accomplish the word that he sent for. මතක තබන්න උන්වහන්සේගේ ජීවමාන වචනය තුලින් සියල්ල නිර්මාණය කර තිබෙන්නේ. ඒ වගේම ඒ වචනය සදාකාලෙටම පවතින වචනය කියලා මතක තබා ගන්න දේ And වචනය. when he sees you believing it and confessing it, things are happening. මතක තබන්න ඒ වචනය කියවන විට ඒ වචනය අදා ගන්න විට ඒ වචනය ප්‍රකාශ කරන විට ඔබේ ජීවිතයේ ක්‍රියාවට නැගෙන්න යනවා. ඔබට කරන්න බැරි දේවල් සිද්ධ වෙන්න යනවා. Amen. Amen. Hallelujah. Hallelujah. So prayer is very important. ඒක නිසා ඉතා වැදගත් වෙන්න යනවා. යාඥාව කියන එක ඉතා වැදගත් වෙන්න යනවා. You go to pray because you want Jesus. ඔබ යාඥා කරන්න යනවා මක් නිසාද ඔබට අවශ්‍යයි ජේසුස් වහන්සේව. You are not doing a religious duty. You want Jesus. ඔබ ආගමික කටයුත්තක් කරන්න යන්නේ නැහැ. ඔබේ ජීවිතේට ආගමක් ලබා ගන්න නැහැ. ඔබට අවශ්‍යයි ඔබේ ජීවිතේ ජේසුස් වහන්සේව. You want to be in touch with
Jesus. ඔබට අවශ්‍යයි ජේසුස් වහන්සේ තුලට අතගසන්න උන්වහන්සේ ඔබට අතගසනවට. It's you and Jesus. ඔබ ජේසුස් වහන්සේත් අතර තමයි මේ දේ සිද්ධ වෙන්න යන්නේ. Amen. Amen. It's you and Jesus. ඔබ ජේසුස් වහන්සේත් අතර. Amen. Amen. Hallelujah. The third one is fellowship. ඒ තුන්වෙනි කාරණේ තමයි සහභාගීකම එකමුතු වීම. Have time? Okay, how much? Okay. The third one is fellowship. ඒ තුන්වෙනි කාරණේ තමයි සහභාගීකම එකමුතු වීම. I love Sri Lanka fellowships. දේවගතුමා කැමති ලංකාවේ සහභාගීකමට fellowships, එකමුතු Asian fellowships. You know, there is always ඒෂියන් එකමුතුකම. you know, but there is always food. They eat together and they sit together. ඒෂියන් රටවල අපි එකට අපි කෑම කන්ති එකට එකමුතු වෙලා එකට සහභාගී වෙලා අපි කෑම කනවා. Well, it's one part of fellowship is this. මේකත් එක ආකාර එකමුතු වීමක් බවට අපිට දකින්න පුළුවන්. But I want to tell you this. Fellowship, නමුත් දේවගතුමාට අවශ්‍යයි කියන්නේ මේ සහභාගීත්වය biblical fellowship, මේ බයිබලයේ ප්‍රකාශ කරන මේ සහභාගීත්වය it is more than eating together. ඒක අපි කනවට කෑම කන්ති එකමුතු වෙනවට වැඩිය එකමුතු වීමක් වෙන්න යනවා. ඊට වැඩිය ඉහළින් තිබෙනවා මේ එකමුතු වීම It is සහභාගීත්වය. to come together and encourage each other. ඒකේ තේරුම තමයි අපි එකමුතු වෙලා එකට සභාවක් හැටියට එකිනෙකව ධෛර්යය කරන්න යනවා. එකිනෙකනට ශක්තිය දෙන්න යනවා. Especially when things become harder and harder in the world. ගොඩාක් වෙලාවට ලෝකයේ ආවට ගොඩාක් අමාරු දේවල් සිද්ධ වෙන විට මේ දේ සිද්ධ විය යුතුයි අප තුල. This is what the Bible says in Hebrews chapter 10. මේ දේ තමයි හේබ්‍රේව් 10 වෙනි පරිච්ඡේදයේ පවසන්නේ. In verse 25. 25 වෙනි පදයේ හේබ්‍රේව් 10:20 Yes, in verse 25. Not forsaking the assembling of ourselves together, as is the manner of some, but exhorting one another, and so much the more as you see the day approaching. සමහරුන්ගේ පුරුද්ද ලෙස අපේම රැස්වීමත් නැහැර ඒ දවස ලං වන බව නුඹලාට පෙනෙන ප්‍රකාරයට වඩා එකිනෙකාට ආවාද දෙමු. Amen. As you see the day approaching, do you see the day approaching? ඔබට පේනවා ඒ කාලය අමාරු කාලය ලං වෙනවා. Do you believe we are in the last days? ඔබ විශ්වාස කරනවාද අපි අවසාන කාලෙට යුගයට පැමිණලා තිබෙනවා කියලා? Then more we need to come together. මතක තබන්න ඒක නිසා ඒවා ඊටත් වැඩි එන්න යනවා. For what purpose? ඒ කැමැත්ත ලෙස වෙන්න යනවා. To eat together, that's good. I like food. ඒ එකමුතු වෙලා කෑම කන එක හොඳයි. I like Sri Lanka food. දේවගතුමා කැමති I like ලංකාවේ that spicy, I like it. ඒ කාරි වලට ඒ දේවල් වලට But we දේවගතුමා are අවශ්‍යයි. coming together to encourage one another. නමුත් ඊට වැඩිය දෙයක් මෙතන පවසනවා එකිනෙකනාට අවිලා එකිනෙකනාට ධෛර්යමත් කරන්න කියන The එකිනෙකනා. Bible says, come together to exhort one another. ඒ වචනේ කියනවා අපි එකමුතු වෙලා එක් වෙලා අපි එකිනෙකනා වර්ධනය කරමු කියනවා. When things are hard outside, we have the temptation to be discouraged. මතක තබන්න ලෝකේ ආවට පරිස්සාවල් ගොඩාක් ප්‍රශ්න එන විට ඒ එකිනෙකනාට අවශ්‍යයි මේ ධෛර්යය එකමුතුකම අවශ්‍යයි. And we need to encourage one another. ඒක නිසා මේ අවස්ථාවවලදී අපි එකිනෙකනාට ධෛර්ය දීලා එකිනෙකනාට ඉගැන්විය යුතුයි. When we encourage one another, we receive Jesus from one another. මතක තබන්න ඔබ එකිනෙකනාව ධෛර්යමත් කරන විට එකිනෙකනා තුලින් ජේසුස් වහන්සේ එකිනෙකනා ලබා ගන්න යනවා ශක්තිමත් වෙන්න යනවා එකිනෙකනාව. Amen. There is this expression, one with another, in the Bible. You see it in almost in every epistle of Apostle Paul. ඒ පාළුතුමා පවසනවා ඒ අපොස්තලවලුන්ට එකිනෙකනාට සම්බන්ධතාවය ගැන. Love one another. එකිනෙකනාට ප්‍රේම කරන්න. Pray one with another. එකිනෙකනාට යාඥා කරන්න. Kiss with the holy kiss one with another. එකිනෙකනාව සුද්ධ සිඹීමකින් සිඹින්න කියනවා එකිනෙකනාව. Exhort one another. එකිනෙකනාව උසස් කර සිටන්න කියනවා. Bear the burdens one another. එකිනෙකනාට තමන්ගේ පළ තුලින් දෙන්න කියනවා. This phrase one another is all over in the epistles. මතක තබන්න අපොස්තලවරු එකිනෙකනාට මේ දේ ප්‍රකාශ කර තියෙනවා එකිනෙකනා සමග සම්බන්ධතාවයට එකිනෙකනාව ධෛර්යමත් There කරන්න. is great
power in exhortation. That is encouragement. ඒක ඊට බලවත් වෙන්න යනවා එක්ක ධෛර්යය පැමිණෙන්න යනවා අපි එකට එකමුතු වෙන විට එක්සිත් වෙන විට We all need encouragement. මතක තබන්න අපි එකිනෙක කෙනාට අවශ්‍යයි එකිනෙක කෙනාට ධෛර්යය එකිනෙක කෙනාගෙන් The first lie of the devil ඒ යක්ෂයාගේ ඉස්සලාම බොරුව තමයි that he says to someone before he backslides. ඔහු ඉස්සලාම එක්කෙනෙක්ට Before he goes back to his Christian life. Back to the world. Yes. Because he goes back to the world. Backslide. Satan speaks to the Christian Yes. before he goes back to the world again. That means stop following Jesus. යක්ෂයා ඉස්සලාම ඒ කිතුනුව ළඟට ගිහිල්ලා කියනවා ලෝකෙට යන්න පෙර කිතුනුවෙකුට කියනවා The first lie he says is that you can do it alone. ඉස්සලාම යක්ෂයා ගිහිල්ලා කියන්නේ ඔබට පුළුවන් ඒක තනියම කරන්න කාලයකටත් යන්න ඕනේ නැහැ ධෛර්යය ලබා ගන්න කියලා. You don't need anybody else. ඔබට අවශ්‍ය නැහැ කිසි කෙනෙකුගේ උපකාරය. ඔබට පුළුවන් තනියම කරගන්න ඔක්කොම. Isolation Isolation. Stay alone. ඔබ තනියම සිටින්න කියලා කියනවා. is the first step toward being backslide. ඒක තමයි කියන්නේ යක්ෂයා ඉස්සලාම කියන බොරුව ඔබට තනියම පුළුවන් ඔබට සියල්ල කරගන්න කියලා. Because when you remove yourself from the place where encouragement is flowing, ඔබ ඉස්සරහට ගිහිල්ලා එකිනෙක කෙනාට ඔබ ධෛර්යය කරන විට ඔබගේ ඇදහිල්ල ඔබ තුල තිබෙන දේ අනිත් අයට දන්වන පිණිස your දන්වන්නේ heart will get harder. ඔබගේ හදවත තද වෙන්න යනවා. ඔබ තනියම මේ දේවල් කරගන්නවා නම් කිසි කෙනෙකුගේ ආධාර නැතුව ඔබගේ හදවත තද වෙන්න යනවා. And when the heart gets harder, it's insensitive to God. ඔබ මතක තබා ගන්න ඔබගේ හදවත තද වෙන විට දෙවියන් වහන්සේගේ හඬ ඔබ අසන්න යන්නේ නැහැ. And it becomes more sensitive to the flesh and to the devil. ඊට පස්සේ ඔබේම මාංශයට ඔබ සවන් දෙන්න යනවා. ඒ හඬම ඔබට පැමිණෙන්න යනවා. ඒ වගේම යක්ෂයාගේ හඬ So ඔබ he තුල ගෙන්න යනවා. takes steps backwards and backwards and backwards until he goes. ඊට පස්සේ ඔහු මොකද කරන්නේ තනියම උට කරගන්න පුළුවන් කියලා ඔහු ටිකෙන් ටික පිටිපස්සට යනවා අවසානයේ දක්වා. Nobody wakes up one day and says, today is the day I will backslide. කවුරුත් කියන්නේ නැහැ ඔව් මම පස්සට වෙලා ඉන්නේ නැහැ අද දවසේ ඉදිරියට යන්න ඕන කියලා. No, it's a process. ඒකෙන් තමයි ඔබ වර්ධනය වෙන්න යන්නේ. When I remove myself from fellowship, I remove myself from Jesus. ඔබ මතක තබන්න මගේ සම්බන්ධතාවය එකිනෙක කෙනා කෙරෙහි අඩු කරගන්න විට මා ජේසුස් වහන්සේ කෙරෙහි තිබෙන සම්බන්ධතාවය ටිකෙන් ටික අඩු වෙන්න යනවා කියලා. Because we are all members of the body of Christ. මක්නිසාද සභාවේ සිටින හැම කෙනෙක්ම ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ අවයවයන්ව සිටිනවා. Hebrews chapter 3. හේබ්‍රේව 3 වෙනි පරිච්ඡේදයේ Then I will close with this and I will continue next time. දෙවගත්තුමා මේ පදේ කියලා අවසන් කරන්න යනවා. අපි ඊගාව පාර නැවත ඉදිරියට යමු. Chapter 3, verse 12 and 13. අපි බලන්න යනවා හේබ්‍රේව 3:12-13. Beware, brethren, lest there be in any of you an evil heart of unbelief in departing from the living God. සහෝදරනි ජීවමාන දෙවියන් වහන්සේ කෙරෙන් අහක්ව යන්නා වූ නොහැදිලිකාර නපුරු සිත් නුඹලා අතරේ කිසිවෙකු තුල නොතිබෙන හැටියට බලා ගන්න. So someone can depart from the living God. ඒක නිසා යම් කිසි කෙනෙක්ට පුළුවන් දෙවියන් වහන්සේ තුලින් අපව ඈත් කරන්න. You have come to Jesus by faith, you can depart by unbelief. ඔබට පුළුවන් ඇදෙල්ලෙන් ජේසුස් වහන්සේ ළඟට එන්න. නමුත් පුළුවන් ඒ අපේම අප තුලින්ම ඒ දෙවියන් වහන්සේ තුලින් පිටතට යන්න. Then in verse 13 says this, but exhort one another daily. 13 වෙනි පදේ පස්සන නුඹලාගෙන් කිසිවෙක් පාපයේ රැවටිලිකාරකමින් දැඩි නොවන පිණිස That daily encouragement. ඒකේ තේරුම තමයි හැමදාම දවස්පතා එකිනෙක කෙනාට අවවාද කරන්න And කියනවා. continue saying, while it is called today, lest any of you be hardened through the deceitfulness of sin. ඊට පස්සේ කියනවා අදයයි කියන තෙක් දවස්පතාම එකිනෙක කෙනාට අවවාද කරන්න. Amen. So it's telling us to encourage one another so that we will not be deceived by sin. එතන පවසන එකිනෙක කෙනාව ධෛර්ය කරන්න එකිනෙක කෙනාව ශක්තිමත් කරන්න කාවත් විනාශ නොවන පිණිස ධෛර්යමත් කරන්න කියනවා. Now, I've been a pastor for 20 years almost. දේවගැතිතුමා අවුරුදු 20ක් තිස්සේ දේවගැතිවරයෙක්ව සිටිනවා පාස්ටර් කෙනෙක් හැටියට. And I heard several times what backslidden people say as an excuse. ගොඩාක් මනුස්ස තුලින් ඇහෙන්න ලැබිලා තිබෙනවා ගොඩාක් අය
poor people that left Jesus said. ඒ ගොඩාක් දෙවියන් වහන්සේ විශ්වාස කරපු අදහපු අය පිටතට ගිහිල්ලා මේ ගැන කාරණාවල් කියනවා මම මේ කාරණේ නිසායි දෙවියන් වහන්සේ වතහැරියේ කියලා. People who live Jesus said, I'm playing with God. I have sinned so many times, so I will not, play with God, and I'm going. ඒක නිසා මිනිස්සු කියනවා දෙවියන් වහන්සේ ගැන මම ගොඩක් දේවල් දැනගෙන සිටියා නමුත් දෙවියන් වහන්සේ සමග සෙල්ලම් කරනවා පංගුවක් විට ඒක නිසා මට එපා වෙලා මම දෙවියන් වහන්සේ වත්හැරලා ගිහිල්ලා කියලා. Sin makes people think that God will not accept them. පාපය කියන එකේ පාපය කරන විට පාපය ප්‍රකාශ කරන්න යනවා දෙවියන් වහන්සේ මිනිස්යන්ව ගණන් ගන්නේ නැහැ මිනිස්සු ගැන සලකන්නේ නැහැ කියන එකෙන් වෙන්නේ. Paul is saying by the deceitfulness of sin. මෙතන පාවුලතුමා කියනවා මේ පාපය කියන එක අපිව ඈත් කරන්න යනවා පාපය කියන එක අපිව දුරු කරන්න යනවා දෙවියන් වහන්සේගේ අභිමුඛයෙන් කියලා. So if let's say there is a sin that is repeated in my life, ඔබ හිතන්න පාපය තිබෙනවා පාපයට පසුතැවිලා සිටිනවා කියලා. the best thing to do is not to hide but to bring it to the light to someone and have fellowship with. ඒක වැදගත් ඒ වගේ වැරදි වැඩක් වෙලා තිබෙනවා ඔබේ මගේ ජීවිතේ ඒක වැදගත් වෙනවා ඒක ඉදිරියට ඇවිල්ලා තව කෙනෙක් එක්ක ඒක බෙදා ගන්න එක. So I will receive an encouragement in the grace of Christ and move on. ඊට පස්සේ කෙනා තුලින් ධෛර්යය ලබා ගන්නවා ඒ තුලින් දෙවියන් වහන්සේගේ කරුණාව ඇවිල්ලා ඔහුගේ කිතුණු ගමන ඔහු ඉදිරියට ගමන් කරන්න If you යනවා. are sinning in something repeatedly, don't hide. Don't isolate yourself. ඔබ පාපයක් කර තිබෙනවා වැරදි දෙයක් ඔබේ ජීවිතේ තිබෙනවා ඒක හංගගෙන ඉන්න එපා. Open your heart to someone. ඔබ ගිහිල්ලා ඔබ හදවත තව කෙනෙක්ට විවර කර That's කියන්න. why we are here to encourage one another. ඒක නිසා අපි සභාවට එන්නේ එකිනෙකනව ධෛර්යමත් කරන්න Not පිණිසයි. to criticize, not to judge, අපි මිනිසයන්ව පහත් කරන්න මිනිසයන්ව විනිශ්චය කරන්න නෙමෙයි මේ but ස්ථානේ to නෙමෙයි. bless and encourage one another in Christ. අපි මේ ස්ථානයේ එන්නේ එකිනෙකනව ආශිර්වාද කරන්න ක්‍රිස්තුස් වහන්සේ තුල මිනිසයන්ව ශක්තිමත් කරන්න ධෛර්යය දෙන්න තමයි අපි මේ Say, ස්ථානෙට brother, පැමිණෙන්නේ. let us pray together. Let us go to the throne together and bring this matter to God together. අපිට පුළුවන් ඒ කෙනා එක්ක සහභාගී වෙලා ඒ දෙන්න එක්ක එකමුතු වෙලා යාඥා කරමින් දැන් අපි යමු දෙවියන් වහන්සේගේ I mean, the සිංහාසනයේ Bible යාඥා says in කරන්න. Ecclesiastes that two are better than one. දේ වචනේ කියනවා එක්කෙනෙක්ට වඩා දෙදෙනෙක් තුන්දෙනෙක් එකතු වෙන එක ඉතා යහපත් කියලා දේ වචනේ ප්‍රකාශ කරනවා. Amen. When there is fellowship, the blood of Jesus is washing and cleansing. මතක තබන්නේ දෙන්න එකමුතු වෙන විට ස්ථානයේ ජේසුස් වහන්සේගේ ලේ ඇවිල්ලා ලේ තුලින් ඒ අයව පවිත්‍ර කරන්න යනවා කියලා මතක තබා ගන්න. Amen. Let's go to 1 John. Last verse now. Promise, last verse. 1 John, letter of 1 John chapter 1. අපි බලමු 1 යොහාන් පළවෙනි පරිච්ඡේදයේ 1 John chapter 1 verse 7. But if we walk in the light as he is in the light, we have fellowship with one another, and the blood of Jesus Christ, his son, cleanses us from all sin. 1 යොහාන් 1:7 වෙනි පදේ නමුත් උන්වහන්සේ ආලෝකයේ සිටින්නාසේ අපිට ආලෝකයේ හැසිරෙමු නම් අපට එකිනෙකා සමග පංගුකාරකමක් ඇත්තේ. උන්වහන්සේගේ පුත්‍රෝ ජේසුස් වහන්සේගේ ලේද සියලු පාප වලින් අප පවිත්‍ර කරනසේක. Amen. What does the Bible says? If we walk in the light, we have fellowship one another. දේවචනේ මොකද කියන්නේ අපි ආලෝකයේ ගමන් කරනවා අපිට එකිනෙකා සමග පංගුකාරකමක් තිබෙනවා කියලා කියනවා. In other words, if I don't seek fellowship, I am walking and beginning to walk in darkness instead of light. ඔබ මතක තබා ගන්න සම්බන්ධතාවයක් නැතුව අපි ගමන් කරනවා නම් තනියම ගමන් කරන්න හදනවා නම් අපිට පේන්නේ නැති උනාට අපි ටිකෙන් ටික පස්සට යනවා අපි අන්ධකාරයට යනවා කියලා මතක තබා And it ගන්න. says when we have fellowship one with another, the blood of Jesus is washing and cleansing every sin. ඔබ දන්නවද එකිනෙකා සමග පංගුකාරකමක් තිබෙනවා නම් දේ වචනේ කියනවා ඒ ස්ථානෙට ජේසුස් වහන්සේගේ ලේ ඇවිල්ලා එකිනෙකාව පවිත්‍ර කරනවා කියලා දේ වචනේ සඳහන් කර තිබෙනවා. So when you come to have fellowship one or with two, I don't say before all the congregation. දේවගතුමා කියන්නේ සභාව විශ්වාසයට ලොක්වටම කියන්නේ කියලා දෙදෙනෙක් තුන්දෙනෙක්. One brother, one sister that you trust, and you say, I have this weakness, this is what is happening. I have anger, I have lust, I have bitterness. ඔබට කියන්න පුළුවන් එක සහෝදරයෙක් ගාවට ඇවිල්ලා ඔබ විශ්වාස කරන ඔබට ගිහිල්ලා පෞද්ගලිකව කියන්න පුළුවන් මේ ප්‍රශ්නේ මේ චිත්තකම මේ දේ මගේ ජීවිතේ දුර්වලව තිබෙන ස්ථානේ ඔබට බෙදා ගන්න පුළුවන් ඒ සහෝදරි සමග. The moment you take it out to the light, the blood of Jesus is
touching it and is cleansing it. ඔබගේ අන්ධකාරය ඔබ එළියට ගන්න විට ඔබ අනිත් ඔබගේ සහෝදරය සහෝදරී ඉදිරියේ ඒ ස්ථානයේ ජේසුස් වහන්සේගේ ලේ ඉක්මනින්ම පැමිණ ඒ ස්ථානයට අවශ්‍ය කරන පවිත්‍රකම දෙවියන් වහන්සේ ලබා I am දෙනවා. practicing this principle. I tell you, it protected me. මතක තබන්න මේ දේ ඔබට කියන්නේ මේ දේ කරුණු කොටගෙන දෙවියන් වහන්සේ ඕවද ආවරණය ආරක්ෂා කර තිබෙන It නිසායි. helped me to be humble ඒ දේ තුලින් දෙවියන් වහන්සේ ඔහුට යටත්කම උගන්වලා තිබෙනවා. and not go further away. ඒ පිටිපස්සෙන් පිටිපස්සට විනාශ වෙමින් යන්න නෙමෙයි. Because what I cannot do, two of us can do it together in the light. මතක තබා ගන්න ඔහුට තනියම කරන්න බැරි දේ ඔහුගේ ජීවිතේ ජය ගන්න බැරි දේ දෙන්නෙක් එක්ක එකතු වෙලා Three ඒ of දෙන්න එක us කරන්න can do පුළුවන්. it together in the light. ඒක නිසා ඒ දෙන්න එක ආලෝකයට ගිහිල්ලා ඒ දේ සිද්ධ කරගන්න පුළුවන් මේ Because ජීවිතය in අවශ්‍ය the කරන්නේ. fellowship, the blood of Jesus is flowing, breaking yokes, cleansing sins. Hallelujah. මතක තබා ගන්න ඒ දෙන්න එකමුතු වෙන විට ජේසුස් වහන්සේගේ ලේ ඇවිල්ලා ඒ ස්ථානය පවිත්‍ර කරන ඔබ පවිත්‍ර කරන්න What යනවා. have you been trying and trying and trying and all your teeth to you put all your willpower to stop in the fellowship? The blood of Jesus is touching it. ඔබේ ජීවිතය ඔබ පරබදපු ඔබට කරන්න Hallelujah. බැරි දෙයට There is දවසේ power in the fellowship. මතක තබා ගන්න ඒ සම්බන්ධතාවය එකමුතුවම බලය in තිබෙනවා. the light. මතක තබාන්නේ අන්ධකාරයේ දේවල් ආලෝකයට ගේන විට ආලෝකය Because the වෙන්න යනවා. Bible says God will resist the proud, but He will give grace to the humble. මක්නිසාද ඒ වචනේ කියන ඔඩොගු අයට විරුද්ධව දෙවියන් වහන්සේ සිටිනවා. නමුත් යටත් අයට උන්වහන්සේ කරුණාවෙන් සරසනවා. කරුණාව දෙනවා කියලා දේ වචනේ පවසනවා. No, what if they criticize me? What if they judge me if I say it to one sister or to one brother and I better hide it? You see, the more you hide it, the more it grows. මතක තබා ගන්න ඔබට කියන්න බෑ ඕ මගේ සහෝදරයට සහෝදරියට ගිහින් කිව්වොත් ඕ මොකක්ද මං ගැන හිතන්නේ ඕ මාව පහත් කරන්න පුළුවන් මට විවිධාකාර දේවල් කරන්න පුළුවන්. මතක තබා ගන්න ඔබ හංග ගන්න විට ඒ හංග ගන්න ඒ ඇතුළේ තිබෙන බීජය තව තව ඔබ තුල වර්ධනය වෙනවා කියලා. There is no power in hiding. මතක තබා ගන්න ඔබ ඒව හංග ගන්න විට දෙවියන් වහන්සේගේ බලයේ ස්ථානවල ක්‍රියා කරන්න යන්නේ නැහැ And කියලා. then you will have to wear a mask. ඊට පස්සේ ඔබට දාගන්න වෙනවා බොරු වෙස් මූණක් දාගන්න වෙනවා ඔබේ ජීවිතේ. Then you will have to pretend that you are somebody that you are not. ඊට පස්සේ ඔබ ප්‍රකාශ කරන්න වෙනවා ඔබ හොඳ කෙනෙක් කියලා. නමුත් ඔබ හොඳ කෙනෙක් නෙමෙයි. And ඔබ the නිකන් more you hide, they will start saying more lies. ඊට පස්සේ ඔබ ඒව හංග ගන්න විට ඊට පස්සේ ඔබ ඒක ගැන බොරු දේවල් තව And the ප්‍රකාශ කරනවා. more and more you'll grow in sin. ඊට පස්සේ ඒව හංගගෙන ඉන්න විට And ඔබගේ sin පාපය will වැඩි වෙනවා. deceive you, as the Bible says. ඊට පස්සේ ඒ වචනේ කියනවා පාපය ඔබ විනාශ කරන්න යනවා But කියලා. the moment you say, I will talk to somebody, නමුත් ඔබ කියන විට ඔබ කෙනෙක්ට මම මේ දෙකින් බෙදා I ගන්නවා will කියලා. talk to my pastor, මගේ දේවගතුමාට මං කියනවා. I will talk to this sister. මගේ සහෝදරියට මේ දේ I කියනවා. can't take it anymore. මට බෑ මේ දේ I තව will තුසුලා bring ඉන්න. it out. මම මගේ බර The එළියට moment ගෙන. you bring it out, ඔබ එළියට ගෙන the මොහොතේ blood of Jesus. ඒ ජේසුස් වහන්සේගේ ලේ එනවා The ඉදිරියට. grace of Jesus ජේසුස් වහන්සේ කරුණාව ඇවිල්ලා ඒක ඇවිල්ලා අත ගන්නවා. changing you. ඔබ වෙනස් කරන්න යනවා. Our power is in together. අපේ බලය ස්ථිර වෙන්න යන එකමුතු වෙන There is විටයි. power in togetherness to be as a body, අපි එකට දෙන්න to එකමුතු be වෙන as a ශක්තිය. family. අපි පවුලක් හැටියට එකමුතු වෙන විට. Hallelujah. You don't care for your son in Sri Lanka. You don't care for your sister in Sri Lanka. You are a family. මක්නිසාද ඔබේ දරුවා ගැන සහෝදරිය ගැන ලංකාවේ And සිටින if ඔබ something happens and she's out in the streets, you will send her money. Why? She is family. මක්නිසාද ඔබේ සහෝදරයට සල්ලි නැත්නම් ඔබ සල්ලි යන මක්නිසාද And we ඔබගේ are the family of God. And if my brother suffers with a sin, with some weakness, it's not my job to criticize. It is my job to encourage him and lift him up. මම දෙවියන් වහන්සේගේ Hallelujah. නාමයේ And there is power in lifting up, encouraging each other, encourage each other, encourage each other. Amen. Hallelujah. ආමේන් එකිනෙකා ධෛර්යමත් කරන්න ආමේන් ඔබ එකමුතු වෙන විට ඒ බලය ඔබ වෙතට පැමිණෙන එකිනෙකා ධෛර්යමත් කරන ශක්තිමත් කරන ඔබ දේව පවුලේ එක්කෙනෙක් නිසා ආමේන් Amen. Let's go back to book of Acts chapter 2. No, I said that was the last verse. Okay, that's why you see them, they were together every day. ඒක නිසා ඔබට මට දකින්න පුළුවන් හැමදාම එකට එකමුතු වෙලා සිටියා. There was no puzzle there, From now on, you will come together every day. ඒක කිසිම වෙනස් වෙන්න යන්නේ ඔබ එකමුතුකම සම්බන්ධකම එකට හැමදාම බැඳී තිබුණ හැමදාම They were doing it because they were enjoying it.
මක් නිසාද ඒකට බැඳිලා එකමුතු වෙන විට ඒ ස්ථානයේ ප්‍රීතිය තිබෙන නිසා ඔවුන් ඒකට ආස කරා. Their hearts were, when am I going to see my sister? ඔවුන්ගේ හදවත් තුළ එකම අභිප්‍රාය තමයි කවදද මගේ සහෝදරියව සහෝදරයව මම දකින්න යන්නේ They කියලා. were meeting from house to house. ඔවුන්ගේ එකමුතු වීම ඒ ගෙයින් ගෙයට සම්බන්ධ වෙනවා ඔවුන්. Why? ඇයි ඔවුන් ඒ දේ කරන්නේ? They knew something will happen. ඔවුන් දන්නවා ඔවුන් එකමුතු වෙන විට යමක් ඔවුන් තුළ සිද්ධ වෙනවා. And they didn't want to miss a day. ඔවුන්ට එක දවසක්වත් අහිමි වෙනවට එක දවසක්වත් අහිමි වෙනවට ඔවුන් කැමති වුණේ නැහැ. I'm going to receive encouragement. I'm going to give encouragement. And we are going to experience God. ඒ වගේම මම ධෛර්යමත් කරන්න යනවා තව කෙනෙක්. ඒ වගේම තව කෙනෙක් මාව ධෛර්යමත් කරන්න යනවා. ඒ වගේම මම ප්‍රීතියෙන් ඔවුන් සමග සම්බන්ධ වෙන්න යනවා කියනවා. It leaves us with the fourth element. මේ කාරණා හතර තුල අපි සිටින්න යනවා රඳා සිටින්න යනවා. That's the Holy Communion. හතරවෙනි එක තමයි ඒ ශුද්ධ සහභාගීත්වය. That's for next Sunday. ඒක අපි ලබන සතියේ බලන්න යනවා. Amen. ආමේන්. Hallelujah. Hallelujah. Four elements. මේ කාරණා හතර තුලින් The word, වචනය, prayer, යාඥාව, fellowship, එකමුතුකම, communion. ඒ වගේම සුද්ධ සහභාගීත්වය Every day. හැමදාම Every day. හැමදාම And they were unstoppable. ඔවුන් කිසිම දෙයකට නතර කරගන්න බෑ සීමා කරගන්න බෑ. They were unstoppable. ඔවුන් කිසි දෙයකට සීමාවක් නැතුව ඔවුන් ඉදිරියට යන්න යනවා. Shall I tell you something? ඔබට මම යමක් කියන්න පුළුවන්ද? If we do these four things, all of us, අපි මේ කාරණා හතර අපි හැම කෙනෙක්ම කරනවා නම් we will be unstoppable. අපි කිසිම කෙනෙක්ට නතර කරන්න බැරි වෙන්න යනවා අපිව. Hallelujah. Let's stand. Father, we thank you for the word today. Thank you for the word today. අද දවසේ වචනය නිසා වහන්සේට ස්තුතියි පියාණනි. Thank you for giving us the means how to build on Jesus and build on the rock. ස්තුතියි ස්වාමීන් වහන්සේ අපට දීපු අද වචනය නිසා අපි කොහොමද දෙවියන් වහන්සේ මත නම් ජේසුස් වහන්සේ මත ඒ පර්වතයේ මත අපි ගොඩනගා ගන්න කියලා. We heard today දවසේ අපට ඇසුණා your word carries your presence. ඔබගේ වචනය ඔබගේ අභිමුඛය සමග තිබෙනවා. Prayer carries your presence. ඒ යාඥාව තුළ ඔබේ අභිමුඛය තිබෙනවා. Fellowship carries your presence. ඒ වගේම එකමුතුකම තුළ ඔබගේ අභිමුඛය තිබෙනවා. Communion carries your ඒ presence. සුද්ධ සහභාගීත්වය තුළ ඔබගේ අභිමුඛය තිබෙනවා. Father, thank you that we have the means today දවසේ ආහාරය නිසා ස්තුතියි ස්වාමීන් වහන්සේ ආත්මික to build our lives as they built it. ස්වාමීන් වහන්සේ Book of Acts. හරියට ඒ දේව වචනේ මුල් සභාව ගොඩ නැගුණාසේ අපේගේ ඇදහිල්ල ඔබ මත ගොඩ නගා ගන්න. And no matter what will happen in this world, මේ ලෝකෙට මොන දෙයක් සිද්ධ වුණා ස්වාමීනි අපට ප්‍රශ්නයක් නැහැ. because we want to continue steadfastly in these four things. ස්වාමීනි අපට අවශ්‍යයි මේ කාරණා හතර ඔබට අද දවසේ ඔබ අපට පෙන්නපු ඒ දේ තුල ගොඩ නැගෙන්න. When everything else around us is falling apart, ස්වාමීන් වහන්සේ අපිට අවට තිබෙන සියලුම දේවල් වැටිලා විනාශ වෙන්න පුළුවන්. we will rise and shine with your glory. නමුත් අපේ නැකිටලා බැබලෙන්න යනවා ඔබගේ මහිමය අප තුල තිබෙන්න යනවා. Hallelujah. We are not going down. අපි පහතට යන්න යන්නේ නැහැ. Hallelujah. Father, we are not going down. පියාණනි අපි පහතට යන්න යන්නේ Hallelujah. We නැහැ. are going up high and higher. අපි ඉහළින් ඉහළට යන්න යනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන් අපි ඉහළට We යන්න will යනවා. be the ones who will remain standing at the end of the day. ස්වාමිනී අප තම අවසානයේ දක්වාම සිටින්න යන්නේ ඔබ සමග අපි නොසැලී සිටින්න යනවා. Father, I pray for grace to all of us today. ස්වාමිනී යාඥා කරනවා මේ මොහොතේ ස්වාමීන් වහන්සේ අපි හැම කෙනෙක්ටම ඔබගේ කරුණාව to continue steadfast ස්වාමීන් වහන්සේ අපට දීමින් තිබෙන්න කියලා. in these four means. ස්වාමීන් වහන්සේ මේ කාරණා හතර තුලින් It did help us to shut the door ස්වාමීන් වහන්සේ අපට උපකාර කරන්නේ දොර වසා ගන්න. and stay with you in the secret place. ඔබ සමග ස්වාමීන් වහන්සේ ඒ සුද්ධ ස්ථානයේ ඒ ස්වාමීන් වහන්සේ රැඳී And help සිටින්න. us to shut outside of the door the mobiles, the Facebook, the emails, and all these things.
ස්වාමීන් වහන්සේ අන්තර්ජාලය ඒ වගේම ස්වාමීන් වහන්සේ Facebook කියන හැම දෙයක්ම ටෙලිෆෝන් ඒවා ස්වාමීන් වහන්සේ ඕෆ් කරලා ස්වාමීන් වහන්සේ සද්දේ නැති කරලා ඔබ සමග පැදෙන්න අපට කරුණාව ඉල්ලලා Yes, because we want to give you attention. මක්නිසාද අපට අවශ්‍යයි අපගේ අවධානය සම්පූර්ණයෙන්ම ඔබ වෙතට දෙන්න. We want to hear your remarks for our lives. අපට අවශ්‍ය ඔබගේ ජීවමාන වචනය අපේ ජීවිතයට ලබා ගන්න. And I pray, Father, even this week that is coming, ඒ වගේම යාඥා කරන මේ එන සතිය තුලදී ස්වාමිනේ as they will come to the secret place, අපිට උපකාර කරන්න ඔබගේ රහස් එන ශුද්ධ ස්ථානයේ වෙතට එන්න. as they seek the Logos and the Rhema, ඒ වගේම ඔබගේ වචනයත් ඒ රීමා කියන ජීවමාන ඔබගේ මුඛේ පිටින වචනේ ලබා ගන්න. one with another, ස්වාමීන් වහන්සේ එකිනෙක කෙනා සමග සම්බන්ධතාවය වෙන්න එකිනෙක කෙනා they සමග will experience an increasing growth. ස්වාමිනේ ඔවුන්ට අත්දකින්න ඔවුන්ගේ ආත්මික ජීවිතය ඔබ සමග වර්ධනය වෙනවා දකින්නේ තුල ජීවත් වෙන්න. It's you and Jesus. ඒ ඔබත් ජේසුස් වහන්සේට නම් අපත් ඔබත් සමග ස්වාමී You ජේසුස් and Jesus. ඔබත් අපත් අතර ස්වාමිනේ Hallelujah. Thank you for your peace. ස්තුතිය ඔබගේ සමාදානය අප මැද තිබෙන නිසා Peace during the storm. අපට ස්තුතියි ස්වාමිනේ ඔබගේ සමාදානය It's wonderful. ඒක ඉතා පුදුමයි මනහරයි ඔබගේ අභිමුඛයේ You ස්වාමිනේ are giving us peace. අපට ස්තුතියි ඔබ අපට සමාදානය දීලා තිබෙන නිසා අපට ස්තුතිවන්ත වෙනවා You are giving us stillness. ස්තුතියි ඔබ අපට ඒ නිශ්චල භාවය දී තිබෙනවා Thank you for helping us to rely on you. ස්වාමිනේ අපි ඔබට ස්තුතිවන්ත වෙනවා ඔබ මත රැඳී සිටින්න ඔබ අපට දී තිබෙන කරුණාව නිසා And be secure in you. ස්වාමිනේ අපි ඔබ තුල ආවරණය වෙලා ආරක්ෂා වෙලා සිටිනවා No more insecurity. ස්වාමිනේ අපට වෙන ආවරණයක් No අවශ්‍ය more නැහැ worries. අපිට වෙන කනගාටු නැහැ No more stress. අපිට ස්වාමීන් වහන්සේ ව්‍යාකූල දේවල් නැහැ වෙන Hallelujah. Thank you, Lord. ස්තුතියි ස්වාමිනේ Thank you, Lord. ස්තුතියි ස්වාමිනේ In the name of Jesus, ජේසුස් වහන්සේගේ නාමයෙන් every form of fear, ඒ හැම බයක්ම worry, ඒ කනගාටු insecurity, ඒ ආවරණයන් නැති දේවල් stress, ඒ එන පීඩනය go in Jesus' name. ඒ හැමදේම අපේ ජීවිත තුලින් පිට වෙන්න කියලා ඒ දේවල් වලට අපි ආන කරනවා ජේසුස් වහන්සේගේ නාමයෙන් අපේ ජීවිත වලින් ඉවත් වෙන්න කියලා අපි ආන කරනවා In the mighty name of Jesus, ඒ ආධිපත්‍ය බලය ලැබපු ජේසුස් වහන්සේගේ බලවන්ත වූ නාමයෙන්ම we break these strongholds in Jesus' name. මේ හැම බලකොටුවම අපි ජේසුස් වහන්සේගේ නාමයෙන් බිඳ හෙළලා යාඥා කරනවා Every form of deception in Jesus' name, go. ඒ අපි රවටන හැම අඳුරු දේවල්ම හැම අන්ධකාර දේවල්ම අපි එලවලා විනාශ කළ යාඥා කරනවා Every form of pride, go in Jesus' name. ඒ උඩඟුකමේ ආත්මයේ දේවල් අපි එලවලා යාඥා කරනවා Lord, we humble ourselves before you. ස්වාමිනී අපි යටත් කරනවා අපේ ජීවිත ඔබගේ අභිමුඛයේ And you are what matters in our lives. අපේ එකම බලාපොරොත්තු අපි එකම සිතන දේ ඔබ ගැන විතරයි ස්වාමිනී Only you. අපිට අවශ්‍ය ඔබ විතරයි ස්වාමීන් වහන්සේ Only you. ඔබ විතරයි අපේ ජීවිතයට අවශ්‍ය කරන එකම තැන Only you. ඔබයි ජේසුස් වහන්සේ අපිට අවශ්‍ය කරන එකම තැන වාසය ආමේන් ස්වාමීනි